right. කතා නතන්න බලන්න මේ ගිය සුමානේ ආගන්න හතරවෙනි පාඩමට සාපේක්ෂව අපි ගිය සුමානේ ඉතා වැදගත් විෂය කොටසකට ආව මොකද්ද? කානෝ සිතියම් ක්‍රමය කියන එකනේ. ඒතර කානෝ සිතියමක් කියලා කියන්නේ මොකක් කියලාද අපි කතා කරේ? කියන්නේ එහෙම නැත්නම් කානෝ සිතියම් ක්‍රමය මොකටද පාවිච්චි කරනවා කිව්වේ? බෝලියාන් ප්‍රකාශන සුළු කිරීම සඳහා. නේ? එතකොට අපේ ගිය සුමානේ පන්තියේදී අගයන් දෙකක් සහිත බෝලිය ප්‍රකාශන විසඳීම කානෝ සිතියම් හරහා කරා. අගයන් තුනක් සහිත බෝලියාන් ප්‍රකාශන විසඳීමත් කරා. නේ? ඊට පස්සේ මම ඔයගන්ට අභ්‍යාසයක් දුන්නා. අගයන් නැත්නම් විචල්යන් හතරක් සහිත බෝලියාන් ප්‍රකාශනයක් කානෝ සිතියම් භාවයෙන් විසඳීමට අදාළව. ඒක සාකච්ඡා කරලා ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒතර ඒ අනුව දුන්න බෝලිය ප්‍රකාශනය තමයි මේ ලිව්වේ. මොකද විචල්‍යයන් හතරේ නැත්නම් අගයන් හතරේ කානෝ බෝලියන් ප්‍රකාශනයක් කානෝ සිතියමක් මාර්ගයෙන් විසඳීම. මේ තියෙන බෝලියන් ප්‍රකාශනය. මේක ඔයගොල්ලන්ට පේනවා පද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක්. විචල්‍යයන් හතරේ පද 12ක් තියෙනවා. හරි. දැන් මේක කානෝ සිතියම් මාර්ගයේ විසඳනකොට අපිට තේරෙනවා දැන් ප්‍රකාශනයේ විචල්යන් හතරක් තියෙනවා නම් අනිවාර්යෙන් කානෝ සිතියමේ අපි අවස්ථා කීයක් ගන්න ඕනද? 16ක් ගන්න ඕනි. ඒ කියන්නේ කොටු 16ක් ලබා ගත යුතුයි ඈ. හරි. එතකොට කොටු 16 නම් කරන ආකාරයත් අපි කතා කරා. මෙහෙම කොටු 16 සිතියමේ අරගෙන අපි තිරස් පැත්තට ගත්තොත් AB සිරස් පැත්තට ගන්නවා CD. නේද? ඊගාට අගයන් දාන හැටි අපි කතා කරා. සම්ප්‍රදාන කුලෝ පළවෙනි කොටුවට 0.0 ඊගාවට 0.1 ඊගාවට 1.0 දාන්න නැතුව මෙතන ගන්නවා කිව්වේ මොකද්ද? 1.1 මතකයිනේ? ඒකට හේතුව මොකද්ද? නීතියක් තියෙනවා කියලා කිව්වා. එකම දිශාවට අදාළව කොටු වලට අගයන් යෙදීමේදී එක කොටුවකට අගයන් යෙදුවට පස්සේ ඊගාව කොටුවට අගයන් යෙදීමේදී පළමු අගයන්ගෙන් එක් ඉලක්කමක් පමණක් වෙනස් විය යුතුයි කියලා. එක් ඉලක්කමක් පමණක්. ඒතර මෙතන 0.0යි නම් මෙතන කවදාවත් 1.1 වෙන්න බෑ කියලා මම කිව්වා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ පළවෙනි බිඳුවත් එක වෙලා දෙවෙනි බිඳුවත් එක වෙලා ඉලක්කම් දෙකම වෙනස් වෙලා. වෙනස් වෙන්න පුළුවන් එක ඉලක්කමක් පමණක් කියලා කිව්වක නීතියක්. ඒ නීතියට අනුව පුතේ මෙතන අපි ගත්ත සාධාරණව 0.1. එතන වෙලා තියෙන්නේ මොකද්ද? පළවෙනි බිඳුව දෙවෙනි අවස්ථාවේදීත් එහෙමම තියෙනවා වෙනස් වෙලා නැහැ මේ. මෙන්න මේක මම මේ කියන්නේ බිඳුව එහෙමමනේ තියෙන්නේ. ඒක වෙනස් වෙලා නැහැ. හැබැයි මේ බිඳුව එක වෙලා. ඒ කියන්නේ එක ඉලක්කමක් වෙනස් වෙලා නීතියට අනුකූලයි. මෙතෙන්ට එනකොට මේ බිඳුව එක වෙලා එකක් වෙනස් වෙලා. හැබැයි මේක එකමයි. එක ඉලක්කමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි මම ගන්න කිව්වා මෙතන බැරි වෙලාවත් අපි අර සාමාන්‍යයෙන් සත්‍යතාව වගුවක වගේ රටාවට මෙතෙන් 1.0 දැම්මොත් වැරදිනවා. ඇයි? මේ බිඳුව එක වෙලා මේක බිඳුව වෙලා ඉලක්කම් දෙකම වෙනස් වෙනවා. එහෙම වුණොත් කානෝ සිතියම වැරදි කියලා මම කිව්වා. හරි? ඒ නිසා මෙතෙන්ට අපි ගන්න සාමාන්‍යයෙන් 1.1 ඊට පස්සේ මෙතෙන්ට ගන්නවා 1.0. හැබැයි මම ගන්න ඉතින් පැහැදිලිව කිව්වා මොකද්ද? කානෝ සිතියමකට අගයන් යෙදීමේදී පටන් ගැනීම අනිවාර්යයෙන්ම 0.0ෙන්ම කළ යුතු නෑ කියලා. මේක අවශ්‍ය නම් 1.1ෙන් පටන් ගන්න පුළුවන් 0.1ෙන් පටන් ගන්නත් පුළුවන් 1.0ෙන් පටන් ගන්නත් පුළුවන්. ආරම්භය කොහොම සිද්ධ කරත් ඊට යාබද කොටුවට අගයන් යෙදීමේදී මොකද වෙන්න ඕනි? එක ඉලක්කමක් පමණක් වෙනස් වන ආකාරයෙන් අගයන් යෙදිය යුතුයි. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සම්ප්‍රදාන කූලව මෙහෙම තමයි යොදන්නේ කියලාත් මම කිව්වා. එහෙනම් මේ පැත්තටත් 0.0 0.1 1.1 දැම්මා. right දැන් එතකොට අපිට පුතේ මේ කානෝ සිතියම හරහා විසඳන්න තියෙන ප්‍රකාශනයේ සොප් එකක්ද පොස් එකක්ද? මේ ප්‍රකාශනයේ සොප්ද පොස්ද? ඈ? සොප් එකක්. මේක සොප් එකක්. කුණිතයන්ගේ එකතුව. එහෙනම් මේක සොප් එකක් නම් මේ විචල්යන්ගේ හැසිරීමට දාලා අගයන් දාන්නේ කොහොමද අපි? 0.0 ගන්නේ A බා B බා කියලා සොප් එකක් නිසා. 0.1 කියලා කියන එක A බා B 1.1 කියන්න sorry
AB 1.0 A B bar. මේ පැත්තේ බිඳුව C bar D bar. මෙතන C bar D නේ. මෙතන CD මෙතන C D bar. හරි නේද? බිඳුව හැම වෙලෙම බායක වෙන්න ඕනි. එක සාමාන්‍ය තත්ත්වෙන් තියෙන්න ඕනි. නේ? මේක හරි, මේකත් හරි, මේකත් හරි, මේකත් හරි. දැන් තියෙන මොකක් කරන්නද? අගයන් දාන්න තියෙන්නේ. බලන්න පළවෙනි පදය. A bar B bar C bar D. ඔන්න ඔය පදය නියෝජනය කරන්න සිටියේ කුමන කොටුවෙන්ද? A bar B bar C bar D. A bar B bar කියන්නේ මෙන්න මේ තීරුව. C bar D කියන්නේ මේ පේලිය. එහෙනම් මෙතෙන්ට එක එනවා. එහෙමනේ? මෙතෙන්ට එක එනවා. ඊට පස්සේ දෙවෙනි එක A bar B C bar D bar. A bar B කියන්නේ මේ තීරුව. C bar D bar කියන්නේ මේ පේලිය. එහෙනම් මෙතෙන්ට එක එනවා. එහෙමනේ? තුන්වෙනි එක AB C bar D bar. AB කියන්නේ මේ තීරුව. C bar D bar මේ පේලිය. එහෙනම් මෙතෙන්ට එක එනවා. හතරවෙනි එක A B bar C bar D bar. A B bar කියලා කියන්නේ මේ තීරුව. C bar D bar මේ පේලිය. මෙතෙන්ට එක එනවා. එහෙම නේද? හවුද නැද්ද? මගේ ලිපි එකේ වැරද්දක් තියෙනවද කියන්න? මේ ප්‍රකාශනයේ වැරද්දක් තියෙනවද? මේක අහුවෙන පදයක් තිබුණ නැද්ද? A bar B bar C bar D bar කියලා එකක් තිබුණ නැද්ද? කොහොමද තියෙන්නේ? right. ඊට පස්සේ පස්වෙනි එක A bar B C bar D. A bar B කියලා කියන්නේ මේක, C bar D කියන්නේ මේක. ඒතර මෙතෙන්ට එක එනවා. එහෙමනේ? හරි. හයවෙනි එක කතා කරන්න එපා. හරි. A bar B C bar D. ඊගාට හයවෙනි එක AB C bar D. AB කියන්නේ මේක, C bar D කියන්නේ මේක. මෙතෙන්ට එක එනවා. හත්වෙනි එක A bar B C D. A bar B C D. A bar B මේක, CD මේක. මෙතෙන්ට එක එනවා. අටවෙනි එක ABCD. ABCD කියන්නේ මේකනේ. ABCD මෙතෙන්ට එක එනවා. නේද? නවවෙනි එක A bar B bar CD bar. A bar B bar කියන්නේ මේක, CD bar කියන්නේ මේක. මෙතෙන්ට එක එනවා. එහෙමනේ දෙන්නේ? A bar B bar CD bar මෙතෙන්ට එනවා. 10 වෙනි එක A bar B CD bar. A bar B CD bar මෙතෙන්ට එක එනවා. 10. 11 AB CD bar. AB මේක CD bar මෙතෙන්ට එක එනවා. 12 AB bar CD bar. AB bar CD bar මෙතෙන්ට එක එනවා. හරි. ඒතර මේ පද ටික හරි. මෙන්න මේක බලන්න. A bar B bar C bar D. A bar B bar C bar D. ඔව් ඒක නම් මෙතෙන්ට එන්නේ. මේක මෙතෙන්ට එන විදිහට මම දුන්නේ මෙතෙන්ට එන විදිහටද? කියන්නේ? කොහමද දුන්නේ? alright. හරි. බලන්න. දැන් මේකේ දැන් ප්‍රකාශනයේ දැන් ඒ කියන්නේ පද 12ම කොහමද දුන්නේ? හරි. එහෙනම් දැන් කොහොමද මේ කාණ්ඩ කරන්න ඕනේ? දැන් ඔයගොල්ලන් පේනවා දැන් ආගන්න මේ ඉලක්කම මෙතන D බා වුණා නම් මොකද වෙන්නේ? මේක D බා වුණා නම් A බා B බා C බා D බා කියන්නේ මේක නේද? එහෙනම් මෙතෙන්ට එක ආව නම් මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ බැරි වෙලාවත් මෙතෙන්ට එක ආව නම් මොකද වෙන්නේ? මේකේ කාණ්ඩ කීයක් හැදුව හැකිද? 2යි. කීයේ කාණ්ඩද? 8 කාණ්ඩ. එතකොට මේ 8 එක කාණ්ඩයක්, මේ 4යි
මේ 4යි තව කාණ්ඩයක් කරන්න පුළුවන් 8 කාණ්ඩයක් විදිහට. හරි? ඒතර ඒක දැන් කරන්න බෑ මේ ඉලක්කම තියෙන්නේ මෙතන නිසා. හරිද? රයිට් දවාගේ පුතේ මෙතන තිබුණේ. ඒ විභාග ප්‍රශ්නෙත් එහෙම කරනවා. ඈ? ඔව්. මම ඒකයි මම ඇහුවේ ඒක දැම්ම කියලා මමත් මෙතන එක හිතාගෙන තමයි ලියන්න ඇත්තේ. ඒතර මට මාතින් D බා කරන්න අමතක වෙලා. කමක් නැහැ මේකෙන් අපි යමු. ඔයගොල්ලෝ ලියාගත්තේ මේක නම් මේකට විසඳුම ගමු අවුලක් නැහැ. හරි මේක බලන්න පුතේ ඉස්සෙල්ලාම අහගන්න මේකේ අහගන්න මේ වගේ එකක් නම් වඩා හොඳ අරක ලේසියිනේ. දැන් මේකේ අපිට එක කාණ්ඩයක් 8 කාණ්ඩයක් ගත්ත හැකි නේද? බලා ගන්න. මෙතන එක 8 කාණ්ඩයක් ගත්ත හැකි බලා ගන්න. දැන් මොකද මේ 8 කාණ්ඩේට උත්තරේ? කාණ්ඩෙන් කාණ්ඩේ යන්න. මේ 8 කාණ්ඩයට මොකක්ද එන උත්තරේ? ලියන්න එපා බලා ගන්න. හරි සිරස්ව ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා කියවන එක නවත්තන්න. සිරස්ව ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේ එකේ හතරම තියෙන්නේ එකම තීරුවේ නිසා මේ හතර දෙනාටම පොදුයි A බා B. අපි සුළු කරනවා කියලා කරන්නේ මොකද්ද? කාණ්ඩයකට අයත් පොදු පද ගන්න එක. පොදු පද තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ හතර දෙනාම ඉන්නේ එකම තීරුවේ ඒක A බා B. මේ හතර දෙනා ඉන්නෙත් එකම තීරුවේ ඒක AB. එහෙනම් මේ 8 දෙනාටම පොදු විචල්්‍ය මොකද්ද? මේ හතරට පොදුයි A බා B, මේ හතරට පොදුයි AB. ඔයගොල්ලන්ට පේනවා මේ 8ටම සිරස්ව පොදුයි මොකද්ද? B. එහෙනම් අපිට B කියන එක එතන ගන්න පුළුවන්. දැන් හිතන්න මේ 8ටම පොදු තිරස් පදයක් තියෙනවද? මම උදේවරුත් ඔයගොල්ලන්ට කියනවා මොකද්ද? සිරස්ව 4ක් කාණ්ඩ කරොත් 8ක් ඕනේ නැහැ. 4ක් කාණ්ඩ කරා කියලා හිතන්නකෝ. කවදාවත් පොදු පද තිරස්ව තියෙන්න බෑ. ඇයි? නිකන් හිතන්නකෝ. මේ දෙන්න දැන් තිරස් පැත්ත අපි ගන්නෙ. මේ දෙන්නට පොදුයි C බා D බා. මේ දෙන්නට පොදුයි C බා D. එහෙනම් මේ හතර දෙනාටම පොදුයි මොකද්ද? C බා. D නෑනේ. D බා D වෙලානේ වෙනස් වෙලානේ. එහෙනම් මේ හතර දෙනාට පොදුයි C බා. හැබැයි මේ හතර දෙනාට පොදු වෙන්නේ මොකද්ද? C. එතකොට 8 දෙනාටම පොදුයි කියලා C ගන්නත් බෑ C බා ගන්නත් බෑ. එයි C බා පොදු වෙන්නේ දෙන්නටයි C පොදු වෙන්නේ දෙන්නටයි. අනිත් පැත්තෙන් ගන්නකෝ. නේ? මෙතන මේ දෙන්නයි ගත්තොත් මෙතන පොදුයි D. මේ හැබැයි අනිත් තැන් වලදී ඒක D බා වෙලා. එහෙනම් 8 දෙනාටම පොදුවේ තිරස්ව කිසිම විචල්යක් අපිට ගන්න බෑ. එහෙනම් කවදාවත් සිරස්ව 4ක් කාණ්ඩ කරොත් තිරස්ව පොදුපද නැහැ. තිරස්ව 4ක් කාණ්ඩ කරොත් සිරස්ව පොදුපද නැහැ. එහෙනම් අපිට මේ පැත්ත නොසලකා හරින්න පුළුවන්. එහෙනම් මේ 8 කාණ්ඩේ නියෝජනය කරන්න ලියන්න පුළුවන් එක පදයක් B කියලා. හරි? ධන මොකද හේතුව? මේක සොප් එකක්. හරි? ධන ඊගා පදයට යන්න. දැන් කොහොමද මේක කාණ්ඩ කරන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකයි මේ විදිහට දෙකේ කාණ්ඩයක් හදනවා කියලා නෑ. අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕනි? කාණ්ඩයක් හැකි උපරිමයෙන් විශාල විය යුතුයි. එහෙනම් පුතේ මේ විචල්යයි අල්ලලා අපිට හතර කාණ්ඩයක් හදන්න පුළුවන්. ඒක 8ක් දක්වා ගෙනියන්න බෑ. මේක මෙතන තිබ්බනම් 8ක් ගන්න තිබුණා. නමුත් දැන් එහෙම නැහැනේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ පුතේ මෙන්න මේ කාණ්ඩය තව හතරේ කාණ්ඩයක් විදිහට. තේරුණානේ? රයිට්. දැන් අපේ අර මූලික මූල ධර්මයේ තිරස්ව හතරක් කාණ්ඩ කරොත් සිරස්ව පොදුපද තියනවද? නෑ. එහෙනම් මේ හතරට පොදුපද තියෙන්නේ මොනවද? C D බා. කෙලිම ලියුව හැකි C D බා. ධන තව ඉතුරුලා තියෙන්නේ කවද? මේකේ ඉලක්කම ඉතුරු වෙලා තියෙනවා, මේකේ ඉලක්කම ඉතුරු වෙලා තියෙනවා. හරි? ඒවත් කාණ්ඩ වලට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒක තමයි සුළු වෙන්නේ. නේ? දැන් මෙයා පදනම් කරගෙන හතර කාණ්ඩයක් හදන්න පුළුවන්ද? බෑ.
මෙයා මෙයත් එක්ක ඕනනම් මෙහෙම කාණ්ඩයක් හදන්න පුළුවන්. නැත්නම් මෙයත් එක්ක ළඟ මෙයා ඉන්නේ හින්දා මෙතන කාණ්ඩයක් හදන්න පුළුවන් දෙකේ. හරි? තුනේ කාණ්ඩ අපි හදන්නේ නැහනේ. එහෙනම් මෙතන අපි හදමු දෙකේ කාණ්ඩයක්. දැන් ඒ දෙකට බාන පොදු පද මේකටයි සිරස්ව තියෙන පොදු පදේ මොකද්ද? ඒ නේද? ඒ තියෙනව නේද? ඇයි මේ එක තියෙන්නේ AB කියන තීරුවේ මේක තියෙන්නේ AB බා තීරුවේ. එහෙනම් මේ දෙකටම පොදු වෙනවා A කියන එක. මේ පැත්තෙන් ගත්තොත් එකම පේලිය නිසා මෙයාටයි මෙයාට දෙන්නටම පොදුයි C බා D බා. එහෙනම් මොකද උත්තරේ එන්නේ? ඔව් A C බා D බා. ධන මෙයාව කාණ්ඩ කරන්න වෙන්නේ මෙයා එක්ක. හරි? එතකොට මේකට පොදුයි A බා B බා මේකට පොදුයි A බා B දෙන්නටම පොදු වෙනා මොකද්ද? A බා. උඩින් A බා සිරස්ව තිරස්ව C බා D. A බා C බා D. ඔන්න පුතේ උත්තරේ. හරි දැන් හොඳට බලන්න. අවස්ථා 16ක් නිරූපණය කරන කානෝ සිතියමක 8 කාණ්ඩයක් ගොඩ නැගුවොත් ඒ මත එන උත්තරේ තියෙන එක විචල්යයි. 4 කාණ්ඩයක් ගොඩ නැගුවොත් ඒ මත එන උත්තරේ විචල්යන් 2යි. 2 කාණ්ඩයක් ගොඩ නැගුවොත් විචල්යන් 3ක් එනවා. ඕන දැන් තේරෙනවා කාණ්ඩය විශාල වෙන්න මොකද වෙන්නේ? සුළු වීම වැඩි වෙනවා. කාණ්ඩය කුඩා වෙන්න සුළු වීම අඩු වෙනවා. ඒ නිසා තමයි කාණ්ඩයක් හැකිතාක් විශාල විය යුතුයි සහ කාණ්ඩ ගාන අඩු විය යුතුයි කියලා කියන්නේ. ඔය තියෙන උත්තරේ. ඕකේ බලන්න පොදු පද එළියට අරගෙන සුළු කාණ්ඩ එහෙම පුළුවන්ද කියලා? පුළුවන් නම් අපි සුළු කළ දිනදී වැරදි ඈ. කියවන්න එපා. වැඩේ කරගන්න. පඩයින් මේකේ වරදක් තියෙනවා මොකද්ද? එදා කියවන්න තු බලන්න කියන්නේ මේකේ වරදක් තියෙනවා මොකද්ද? මොකද්ද ඒ වරද? කියන්නේ ගැටලුවක් මේකේ තියෙනවා. හරි මේ බලන්න. මේ ඒක තමයි මම කියන්නේ කියවන්න නෙමෙයි මේවා ගැන හිතන්න. B ධන මේ බලන්න. මෙතන තියෙනවා CD බා මෙතන තියෙනවා AC බා D බා. මේ පද දෙකෙන් D බා එළියට ගත්තොත් බලගන්න. මේ පද දෙකෙන් D බා එළියට ගත්තොත් මේක ඇතුලේ හැදෙනවා C ධන. ඇයි D බා එළියට අපුවම මෙතන C. ධන මේ D බා එළියට ගත්තාම මෙතන මොකද්ද? AC බා. ධන A බා C බා D. හරි? B ධන D බාවරක් මොකද්ද මේ? සමතිරික්තා න්‍යාය දාන රටාවක් මේ. පදයකට එකතු වෙනවා පදේ නැතාර්ථයත් එක්ක තව පදයක් ගුණ වෙලා. එහෙනම් සමතිරික්තා න්‍යාය දාන්න පුළුවන්. ඒක ලියනවා අපි කොහොමද? පදය ධන ගුණවන පදය. ධන A බා C බා D. දැන් මේක සුළු කරපුවාම B ධන D බා C ගෙන් වැඩි කරපුවාම CD බා එනවා. ධන
d බා a ගෙන් වැඩි කරපුවාම ad බා එනවා. ධන a බා c බා d එනවා. හරි? තේරෙනවද? දැන් පොදුපද ගන්න බෑනේ. නේ? එහෙමව නැහැනේ. මෙතන d බා මේ d බා ගත්තාම මේකමනේ හැදෙන්නේ. නේ? ඊට පස්සේ වෙන පොදුපදයක් නැහැ. මොකද මේකේ තියෙන්නේ a බායි c බායි d තියෙන්නේ. පොදුපද නැහැ. අහගන්න. මේක තමයි අවසාන උත්තරය වෙන්න ඕන. නමුත් අපිට අවිලා තියෙන්නේ මේක. ඒතර මේ උත්තරයට වඩා මේ උත්තරේ තියෙන වෙනස මොකද්ද? මේ උත්තරේ ඔයගන්න පේනවා මේ පදේ විචල්යන් 3ක් තියෙනවා. මේකෙදි විචල්යන් 2යි තියෙන්නේ. ඒ කියන්නේ තව සුළු වෙනවා කියන එක. තව සුළු වෙනවා නම් අනිවාර්යෙන් අපි කාණ්ඩ කරපු විදිය වැරදි. මොකද වැරද්ද? මට කියන්න. කොහොමදයි? ඒ කියන්නේ මෙතන මෙන්න මේක පුතේ එර එක. අපි මෙන්න මෙයාව කාණ්ඩ කරන්න හැදුවේ දෙකේ කාණ්ඩයක්නේ. තේරෙනවද? මෙයාව කාණ්ඩ කරේ මෙයත් එක දෙකේ කාණ්ඩයක්නේ. මෙතන අපි හදන්න ඕනේ මොකද්ද? මෙන්න මේ දෙන්නයි එකතු කරලා මොකද්ද? තවත් හතරේ කාණ්ඩයක්. දැන් ඒකයි මේවා සිවුම්ම දකින්න ඕනේ කියලා කියන්නේ. හරි? එතකොට ඔයගලන්ට පේන විදිහට මේක මේ කාණ්ඩ කරලා සුළු කරලා උත්තරේ ගත්තාම බලන්න ඕනේ ඒ උත්තරේ නැවත සුළු වෙනවද කියන එක. සුළු වෙනවා නම් අනිවාර්යෙන් කාණ්ඩ කරපු විදිය වැරදි. කාණ්ඩය තවත් සුළු වෙන විදිහට කරන්න පුළුවන්. නේ? බොහොම හොඳයි. මෙයාව කාණ්ඩ කිරීම සඳහා දෙකේ කාණ්ඩයක් හදන්න නැතුව හදන්න ඕනේ මොකද්ද? හතරේ කාණ්ඩයක්. එතකොට මොකද වෙන්නේ? අටේ කාණ්ඩයට b කියන එක කොහොමත් එනවා. නේ? ඊගාවට මේ හතරේ කාණ්ඩයට කොහොමත් c බා d එනවා මේක එනවා. දැන් මේ හතරේ කාණ්ඩයට මොකක්ද එන්නේ? මේ බලන්න. මෙයයි එකම තීරුවේ ඒකට පොදුයි ab මෙයාටයි පොදුයි ab බා. එහෙනම් මේ හතර දෙනාටම සිරස්ව පොදුයි මොකද්ද? a. එහෙනම් මේ පදේ a කියන එක එනවා. ඊගාට තිරස් පැත්ත හිතන්න. මෙයාටයි එකම පේලිය නිසා පොදුයි c බා d බා. මෙයයි එකම පේලිය නිසා පොදුයි c d බා. මෙතන c බා d බා මෙතන c d බා. එහෙනම් මේ දෙන්නටයි හතර දෙනාටම පොදුයි තිරස්ව මොකද්ද? d බා. එහෙනම් පුතේ මෙතන c අහෝසි වෙනවා. නේ? c බා අහෝසි වෙනවා. මෙතන එන්නේ d බා. ඒ කියන්නේ a d බා එන්නේ. හරි? ඒ කියන්නේ මේ පදය වැරදි. ඕක නේද සුළු කරාම ආවේ. ඉතින් a d බා. හරි? මෙයා කොහොමද හදන්න වෙන්නේ දෙකේ කාණ්ඩයක් විදිහට තමයි. එහෙනම් මේක හැදෙන්න ඕනේ කොහමද? අටේ කාණ්ඩ එකයි හතරේ කාණ්ඩයයි නැවත හතරේ කාණ්ඩයයි දෙකේ කාණ්ඩ එකයි. එතන එන්නේ උත්තරේ මොකද්ද? මෙන්න මේක. හරි මෙතෙන් එන්නේ AD බයි. ඒ කියන්නේ මේ සුළු කරාම එන උත්තරේ. මාක් කරගන්න. ඒවා චෙක් වෙන්න ඕනේ ඈ. හරි. ඊගාවට මේකේ මේ හිස් කොට තියන්න එපා. මේවට බිඳු දාන්න. හිස් කොට වලට බිඳු දා ගන්න. හිස් කොට තියන්න එපා. හිස් කොට වලින් නිරූපණය වෙන්නේ මොනවද? පොස්පද. හරිද?
හරිද? එතකොට අපිට මෙතන කාණ්ඩ කරන්න තිබුණේ එක අගයයි. නමුත් ඒ අගය අල්ලලා අපි හතර කාණ්ඩයක් හැදුවා. තේරෙනවනේ? ඒක තමයි කාණසිතම් වල ක්‍රමය. බලන්න මේ බැරිලා මෙතන එකේ ඉලක්කමක් තිබුණාම පුළුවන් මොකක් කරන්නද? ඔව් මෙතනත් හතරේ කාණ්ඩයක් හදන්න පුළුවන්. එහෙම එකක් නැහැ දැන්. එහෙම තිබුණා නම් මෙතනත් හදන්න ඕනේ කීයක්ද? හතරේ කාණ්ඩයක්. 8ක් හදන්න බෑනේ. හරිද? රයිට් ඊගා මාතෘකාවට යමු. බලන්න. 24 වෙනි පිටුවට එන්න. 24 කානෝසිතියම් භාවිතයෙන් සොප්පා පොස් ප්‍රකාශන ගොඩනැගීම. ලියන්න කානෝසිතියමක් තුල ඇති ලියන්න කානෝසිතියමක් තුල ඇති ෆෝන් එක පැත්තකින් තියන්න ගත මන් දෙන්න පුතේ වැඩ කරන්න නැතව කරන් යන්න එළියට. කානෝසිතියමක් තුල ඇති අගයන් භාවිතයෙන් කානෝසිතියමක් තුල ඇති අගයන් භාවිතයෙන් සොප් ආකාරයේ ප්‍රකාශන මෙන්ම කානෝසිතියමක් තුල ඇති අගයන් භාවිතයෙන් සොප් ආකාරයේ ප්‍රකාශන මෙන්ම පොස් ආකාරයේ ප්‍රකාශනද සොප් ආකාරයේ ප්‍රකාශන මෙන්ම පොස් ආකාරයේ ප්‍රකාශනද ගොඩනැගිය හැක. සොප් ආකාරයේ ප්‍රකාශන මෙන්ම පොස් ආකාරයේ ප්‍රකාශනද ගොඩනැගිය හැක. දැන් මේ අපි කතා කරන්න හදන්නේ සොප් පොස් ප්‍රකාශන ගොඩනගන තවත් ක්‍රමයක් ඈ. ඒක තවත් ක්‍රමයක් වුණා කියලා අලුත් දේවල් බොහොමයක් අපිට එන්නේ නැහැ. හරි? අලුත් පේලයක ලියන්න. අලුත් පේලයක රූලක් කරලා ලියන්නකො තලකොණ දාලා ලියන්න. සොප් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී ලියන්න තලකොණ දාලා අලුත් පේලයක සොප් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී සොප් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී කානෝසිතියම තුල ඇති සොප් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී කානෝසිතියම තුල ඇති ඉලක්කමෙන් ලියන්න එකේ ඒවා එක කියලා ලියලා ඒවා කානෝසිතියම තුල ඇති එකේ ඒවා පමණක් සලකනු ලබන අතර එකේ ඒවා පමණක් සලකනු ලබන අතර එහිදී විචල්‍යයන්ගේ හැසිරීම කොහොමද සොප් එකේදී විචල්‍යයන් හැසිරෙන්නේ? එක සමානයි ඒද බිඳුව සමානයි ඒ බාද
එහිදී විචල්‍යයන්ගේ හැසිරීම එක සමානයි ඒද බිඳුව සමානයි ඒ බාද ලෙස වේ. ලෙස වේ. හරි? ඔව් අලුත් පෙළයකට එන්න තව ලකුණක් දාලා ලියන්න. පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී පොස් ආකාරයේ ප්‍රකාශන ගොඩනැගීමේදී කානෝ සිතියම තුළ ඇති කානෝ සිතියම තුළ ඇති බිඳුවේ ඒවා බිඳුව ඉලක්කමෙන් ලියන්න. බිඳුවේ ඒවා පමණක් සලකනු ලබන අතර බිඳුවේ ඒවා පමණක් සලකනු ලබන අතර එහිදී විචල්‍යයන්ගේ හැසිරීම එක සමානයි ඒ බාද බිඳුව සමානයි ඒද එක සමානයි ඒ බාද බිඳුව සමානයි ඒද ලෙස වේ. ඒද ලෙස වේ. හරි එතකොට පුතේ තියරියේ කිසිම වෙනසක් නැහැ. අපි කලින් සොප්පොස් ප්‍රකාශන ගැන කතා කරපු ආකාරයම තමයි ඈ. හරිනේ? රයිට්. දැන් බලන්න ඩියුට් එකේ මම දීලා තියෙනවා කානෝසිතියම. හරි? ඒක අනුව අපි සොප්පොස් ප්‍රකාශන ගොඩනගමු. හරිනේ? හරි බලන්න තියෙන කානෝසිතියම කියවනද බලගන්න. හරි මේකේ අගන්න දැන් සිතියමේ තියෙන අගයන් මත අපි කරන්න දන්නේ මොකද්ද? සොප් ප්‍රකාශනයක් වගේම පොස් ප්‍රකාශනයක් ගොඩනගන්න. එතන මේ අගයන්ගේ හැසිරීම පුතේ සොප් පැත්තට වගේම පොස් පැත්තට අපි ලියාගත්තොත් ඒක වටිනවා. නේ? දැන් සොප් ආකාරයේදී අපි දන්නවා මොකද්ද? විචල්යන් හැසිරෙන ආකාරය දැන් අපි ඒක නෝට් එකෙත් ලියාගත්තා. කොහොමද එන්නේ? බිඳුවයි බිඳුව සොප් එකේදී A බා B බා. මේක A බා B. මේක AB මේක A B බා. මේ පැත්තේ බිඳුව කියන්නේ C බා මේක D බා. C බා D CD C D බා. මේ තියෙන්නේ සොප් ආකාරයේදී. පොස් එකේදී මෙතන මේ මේක බායක තියෙනවා. A බා B බා මොකද වෙන්නේ? AB වෙනවා. මේක A බා B AB බා වෙනවා. AB A බා B බා වෙනවා. AB බා A බා B වෙනවා ඒ පොස් එකේදී. හරි? මෙතන බිඳුවයි බිඳුව C බා D බා සොප් එකේදී එනම් පොස් එකේදී CD වෙනවා. මේක C D බා වෙනවා. මේක C බා D බා වෙනවා.
මේක C බා D වෙනවා. හරිද? කොහොමද අගයන් තියෙන්නේ? 1.0.1 0.1 දැන් බලගන්න දැන් අපි ප්‍රකාශනය ලියමු. F සමාන ඉස්සලාම සොප් එක ලියමු. කොහොමද එන්නේ? සොප් ප්‍රකාශන ගොඩනගනකොට මොකද්ද අපි කරන්නේ? කානෝ සිතියම තුළ තියෙන අගයන් අතරින් කියන්නේ එකේව තමයි සැලකිල්ලට ගන්න. ඒක අර හරියට සත්‍යතාව වගුවක අවසාන ප්‍රතිදානයේ භාවිතයෙන් සොප්පස් ප්‍රකාශන ගොඩනගන ආකාරයම තමයි. හරි, එතකොට අපි මේ එක ගමු ඉස්සෙල්ලාම. මම රයිට් මාක් එකක් දාන්නේ මේක අමතක වෙන හින්දා. දැන් මේකට දාලා පදේ මොකද්ද? මේකට දාලා සිරස්ව තියෙන්නේ A බා B බා, තිරස්ව තියෙන්නේ C බා D බා. එහෙනම් මේ මොකද්ද? මේ කොටුවේ තියෙන එකෙන් නිරූපණය වෙන්නේ A බා B බා C බා D බා කියන බෝලීය පදය. හරිද? ඊගාට මේක මොකද්ද? A B බා C බා D බා. A B බා C බා D බා. ධන දැන් මේ සොප් එකක් හදන්නේ ගුණිතයන්ගේ එකතුව. ඊගාට මේ පදය කියන්න. A බා B C බා D. A බා B C බා D. ධන මේ පදය A B මේ පැත්තෙන් C බා D. A B C බා D. ධන මේ පදය A B C D නේ. A B C D. මම මේ කළු පාටින් අගයන් ලිව්වේ සොප් එකට දාලව. ඊගාට මේක මෙතනින් A බා B බා මෙතනින් C D බා. මේ කියනවා A බා B බා C D බා. C D බා. අවසානයේ පුතේ මේක. මොකක්ද ඒකට එන්නේ? A B බා මෙතන C D බා. A B බා C D බා. ඔන්න මොකද්ද? මොකද්ද ඔය? සොප් ප්‍රකාශනය එකේ ඉලක්කම් පදනම් කරගෙන. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එකේව 7ක් තියෙනවා පුතේ. එහෙනම් සොප් ප්‍රකාශනයේ පද කීයක් තියෙන්න ඕනද? 7ක් තියෙන්න ඕනේ. ඔන්න සොප් එක. ඊගාට අපි යමු පොස් එකට. මේක මෙහෙම ලියාගත්තා නම් වඩා හොඳයි. F සොප් කියලා. එහෙනම් අපි ඊගාට යමු පොස් එකට. ඒතර සලකන්නේ මොකද්ද? බිංදුව ඒවා. අපි ඉස්සෙල්ලා මේ බිංදුව ගමු. මේ මොකද්ද? කියන්න. A B බා C D. C D පොස් එකේ තමයි බිංදුව කියලා කියන්නේ සාමාන්‍ය ආකාරයෙන්. ඒතර මේ බිංදුවට එන්නේ මොකද්ද? A B බා. උඩ එකනේ A B බා C D. අපි ලියන්නේ A ධන B බා ධන C ධන D. ඔන්න එක පදයක්. නේ මොකද ඒක එකතුන්ගේ ගුණිතයනේ පොස් එකක් කියන්නේ. එහෙනම් මේක ලියන්න ඕනේ එකතුවක් සහිත පදයක් විදිහට. වරක් ඊගාට මේක මොකද්ද? A බා B බා C D. ඒ කියන්නේ A බා ධන B බා ධන C ධන D. වරක් ඊගාට මේක මේ බිඳුව A B මේ පැත්තේ C D බා. A ධන B ධන C ධන D බා. වරක් ඊගාට මේක මොකද්ද? A බා B කියන්න C D බා. A බා ධන B ධන C ධන D බා. වරක් ඊගාට මේ බිඳුව ගන්න. මොකද එන්නේ? උඩින් එනවා AB මේ පැත්තෙන් එනවා C බා D බා නේ. එහෙනම්
A ධන B ධන C bar D bar. වරක් මේ බිඳුවට ඔව් A B bar මේ පැත්තෙන් C bar D bar. A ධන B bar ධන C bar ධන D bar. වරක් මේ බිඳුව මොකද එන්නේ කතාව අතර බලා ගන්න. A bar B C bar D bar. A bar ධන B ධන C bar ධන D bar. වරක් මේ බිඳුව A B bar C bar D. A ධන B bar ධන C bar D. C bar ධන D. වරක් අවසාන එක මේක. මොකද්ද මේකට එන්නේ? A bar B bar C bar D. A bar ධන B bar ධන C bar A bar නෙමෙයි A bar නේ. A bar B bar C bar. හරිද? හරිද? රයිට් මේ අපි ගොඩනැගිය පුතේ එනම් මොකද්ද? කානෝ සිතියමේ තියෙන එක ඒවා පදනම් කරන් මොකද්ද? සප්පාකාරයේ ප්‍රකාශනයක් මේ ගොඩනැගුවේ පොස්සාකාරයේ ප්‍රකාශනයක්. මේ දෙක මාක් කරගන්න. ඒ වීඩියෝ තියෙන තියරි එක ඔච්චරයි ඈ. දැන් බෝලීය බීජ ගණිතයට අනුව සොප්පස් ප්‍රකාශන ගොඩනගන සියලු ආකාර කතා කරලා අවසන්. හරිනේ? ඒ ප්‍රකාශන දෙක ලියා ගන්න. හරි. රයිට් එන්න ඊගා මාතෘකාවට එතනින් කාණසිතියම් කියන මාතෘකාව අවසන් නේ. ආගන්න කතා නවත්තන්න. රයිට් බලන්න. නෝට් එක එන්න පුතේ 25 වෙනි පිටුවට. 24 වෙනි පිටුවෙන් 4 2 මාතෘකාවත් අවසන් නේ. හරි. මම ඔයගලන්ට ඕගොල්ලෝ පෙළන්න ඕනේ නැහැ. මතක් කරලා කිව්වොත් 4 2 මාතෘකාව තිබුණේ මොකද්ද? මෙහෙමයි තියෙන්නේ. කතරන් එපා කිව්වා නේද? බෝලීය බීජගණිතමය නීති සහ කානෝසිතියම් ක්‍රමයේ යොදා ගනිමින් තාර්කික ප්‍රකාශන සුළු කරයි. අපි නෝට් එකේ 8 වෙනි පිටුවෙන් පටන් ගත්ත 4 2 මාතෘකාව බෝලීය බීජගණිතමය නීති සහ කානෝසිතියම් ක්‍රමයේ යොදා ගනිමින් තාර්කික ප්‍රකාශන නැත්නම් බූලිය ප්‍රකාශන සුළු කරයි කියන එක. ඒ 8 වෙනි පිටුවෙන් පටන් ගත්ත එක තමයි 24 වෙනි පිටුවෙන් අවසන් කරේ. ඒ කියන්නේ 4 2 මාතෘකාව දැන් අවසන්. ආගන්න. එතන මේ වෙනකොට දැන් අපි කතා කරලා අවසන් කරලා තියෙනවා මොකද්ද? 4 1 මාතෘකාව යටතේ අපි හඳුනගත්ත මොනවද? තාර්කික ద్వාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වයන් මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක. 4 2 මාතෘකාවේදී අපි හඳුනගත්තා බෝලීය බීජගණිතය කියන්නේ මොකද්ද? ඒක මත බෝලීය විචල්යන් කියන්නේ මොනවද? බෝලීය කර්මයන් කියන්නේ මොකද්ද සහ බෝලීය ප්‍රකාශන කියන්නේ මොනවද කියන එක. ඊගාඩේ ප්‍රකාශන ආකාර පවතින ප්‍රධාන ආකාර දෙක අපි කතා කරා මොකද්ද? සොප් සහ පොස්. ඒ කියන්නේ මොනවද? ගුණිතයන්ගේ එකතුව සහ එකතුන්ගේ ගුණිතය. මේ ඔය කුමනව ආකාරයෙන් තියෙන ප්‍රකාශනයක් සුළු කරන ක්‍රමයක් දැන් අපි කතා කරලා අවසන්. හරිද? රයිට්. දැන් අපිට එන්න තියෙන්නේ 4 3 මාතෘකාව. ආගන්න තවත් ඊටම වැදගත් මාතෘකාවක් මොකක්ද ඒක කියන්නේ? තාර්කික ద్వාර භාවිතයෙන් මම මුලින් ඉඳන් කතා කරපු දෙයක් ගිය සුමානට ඉස්සර සුමානෙත් මේක විස්තර කරා. ආගන්න තාර්කික ద్వාර භාවිතයෙන් සරල අංකිත පරිපත නිර්මාණය කරයි. හොඳට තේරුම් ගන්න සරල අංකිත පරිපත. හරි මට කියන්න තාර්කික ద్వාර භාවිතයෙන් සංකීර්ණ අංකිත පරිපත කියලා જાතියක් නිර්මාණය වෙනවද ලෝකේ නැද්ද? තාර්කික ద్వාර භාවිතයෙන් සංකීර්ණ අංකිත පරිපත කියලා જાතියක් නිර්මාණය වෙනවද ප්‍රායෝගිකව නැද්ද? වෙනවා. එහෙමද කියන්නේ? ඊගාව වෙනවා.
වෙනවා. උදාහරණයක් කියන්න බලන්න. තාර්කික ద్వාර භාවිතයෙන් ගොඩනගන සංකීර්ණ අංකිත පරිපථයකට උදාහරණයක් කියන්න. අනිත්‍යය වුණත් කමන්නේ. තාර්කික ద్వාර භාවිතයෙන් ගොඩනගෙන සංකීර්ණ තාර්කික පරිපථයක්. කො ඉස්සරහ නදුතර ටිකව ඒ කියන්නේ පුතේ වායු සමීකරණ යන්ත්‍රයක භාවිත කරන පරිපථයක්. රයිට්. තව තව උදාහරණයක් ගන්න බලන්න. අහගන්න වායු සමීකරණ යන්ත්‍රයක භාවිතා කරන අංකිත පරිපථයක් කියන එක ඇත්තටම පුතේ එච්චරම සංකීර්ණ පරිපථයක් නෙවෙයි. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. ඒ නිසා තමයි වායු සමීකරණ යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයට අදාළ සිද්ධියක් අපිට කියලා අපෙන් විභාගයේදී ප්‍රශ්නේ අහන්නේ. එහෙම දැන් අවුරුදු කිහිපයකම ඇහුවා ප්‍රධානවම ඇහුවා 2017. හරිද? නේ? ඒතර ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරනවා නම් උත්තර තියෙනවා. පරිගණකයේ තියෙන ප්‍රොසෙසරය කියන්නේ මොකද්ද? ප්‍රොසෙසරය නැත්නම් CPU කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ නිර්මාණය කෙරෙන සංකීර්ණම තාර්කික පරිපථය පවතින උපකරණය. හරි මොකද ඒකේ පරිපථයේ විශේෂත්වය මොකද්ද? ඒක මුළු උපකරණය ගත්තත් පුතේ අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා උපකරණයක්. හැබැයි ඒකේ ක්‍රියාවලිය ගත්තොත් එහෙම ට්‍රාන්සිස්ටර්ස් කෝටි ගානක ක්‍රියාවලිය ඒක ඇතුලේ සිද්ධ වෙනවා. පැහැදිලි? ට්‍රාන්සිස්ටර්ස් කෝටි ගානක ක්‍රියාවලිය ඒක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක හැබැයි පරිපථයේ භෞතිකව ගත්තොත් එහෙම ඊටාම කුඩායි. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මයික්‍රොප්‍රොසෙසරයක භාවිතා කරන පරිපථයක් කියලා කියන්නේ මයික්‍රොප්‍රොසෙසරයක නැත්නම් CPU එක භාවිතා කරන පරිපථයක් කියලා කියන්නේ තාර්කික ద్వාර භාවිතයෙන් ලෝකේ ප්‍රායෝගිකව නිර්මාණය කරන සංකීර්ණම තාර්කික පරිපථයක්. හරි? එතනින් අපේ පරිගණකයේ ඇතුළම අපි ගත්තොත් එහෙම තව එකක් තමයි මොකද්ද? මදර්බෝඩ් එක. ඉතා සංකීර්ණයි. හරි ප්‍රොසෙසරේ ඊට වඩා සංකීර්ණයි ඈ. මදර්බෝඩ් එක ඊට ටිකක් සරල වුණාට සාමාන්‍ය භාවිතයෙන් ගත්තොත් දැන් AC එක ක්‍රියාකාරීත්වය පාලනය කරන පරිපථයකට සාපේක්ෂව ලක්ෂ වාරයක සංකීර්ණභාවයක් තියෙනවා මදර්බෝඩ් එකේ. ඊගාට RAM එකක් වෙන්න පුළුවන්. පැහැදිලිද? වෙන පරිගණකත් එක්ක භාවිත කරන සමහර සර්කිට්ස් වෙන්න පුළුවන්. පැහැදිලි? හරි? ඒ හැර විවිධ විද්‍යුත් උපකරණ වල භාවිත කරන පරිපථත් එහෙම තියෙනවා සංකීර්ණ. හරි? එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න සැබෑ ලෝකයේ ස්වභාවය ගත්තහම අංකිත පරිපථ තියෙනවා සරලව වගේම සංකීර්ණව. ඒක අපේ සිලබස් එකේ දීලා තියෙන්නේ මොකද්ද? ඕකෙන් සරල එක. මට කියන්න උවමනාව තියෙන ඔන්න ඕක. බාන මාතෘකාවේ තියෙන සරල අංකිත පරිපථ නිර්මාණය කරයි. හරි එහෙනම් තේරුම් ගන්න අපේ සිලබස් එකේ තියෙන පුතේ අංකිත පරිපථ නිර්මාණයේ මොන අවස්ථාවද? කියන්නේ සරල අවස්ථාව. හරි ඒකේ සංකීර්ණ අවස්ථාවට යන්නේ විශ්වවිද්‍යාල මට්ටමේදී. ඒ ලෙවල් මට්ටමේදී එහෙම යන්නේ නැහැ. හරි රයිට් ලියන්න පටන් ගන්න. ලියන්න සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන හොඳම සෙක්ෂන් එකකට අපි අවිලා තියෙන්නේ සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල සංඛ්‍යාංක තර්ක පරිපථ හෙවත් සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල සංඛ්‍යාංක තර්ක පරිපථ හෙවත් මට කියන්න පුතේ
සංඛ්‍යාංක තර්ක පරිපත කියන එකට තව කෙටි යෙදුමක්. ඒකට අපි පාවිච්චි කරනවා තවත් පරිපත වර්ගයක් කියලා. මොකක්ද ඒ වර්ගය? සංඛ්‍යාංක තර්ක පරිපත කියන එකට සංඛ්‍යාංක තර්ක කියන වචන දෙක වෙනුවට එක වචනයක් පාවිච්චි කරලා කියනවා මෙන්න මේ පරිපත කියලා. මොනවද ඒ? අංකිත පරිපත. බොහොම හොඳයි. හරි. සංඛ්‍යාංක තර්ක පරිපත හේවත් අංකිත පරිපත. ඩිජිටල් සර්කිට්ස් කියන එක. අංකිත පරිපත භාවිතා කරයි. අංකිත පරිපත භාවිතා කරයි. අලුත් පෙළක ලියන්න. උපකරණයේ ක්‍රියාකාරීත්වයට අනුව උපකරණයේ ක්‍රියාකාරීත්වයට අනුව උපකරණයේ ක්‍රියාකාරීත්වයට අනුව අංකිත පරිපතය උපකරණයේ ක්‍රියාකාරීත්වයට අනුව අංකිත පරිපතය සරල හෝ සංකීර්ණ විය හැක. උපකරණයේ ක්‍රියාකාරීත්වයට අනුව අංකිත පරිපතය සරල හෝ සංකීර්ණ විය හැක. සරල හෝ සංකීර්ණ විය හැක. හරි? රයිට්. අලුත් ඡේදයකට එන්න. අලුත් ඡේදයකට ඇවිල්ලා රූලර් කරලා ලියන්න. මෙවැනි අංකිත පරිපත නිර්මාණයේදී මෙවැනි අංකිත පරිපත නිර්මාණයේදී මූලිකම අවයවයන් විශේෂයක් ලෙස මෙවැනි අංකිත පරිපත නිර්මාණයේදී මූලිකම අවයවයන් විශේෂයක් ලෙස මොනවද යොදාගන්නේ? මාතෘකාවේ කතා කරන කාරණාත් එක්ක පුතේ ඔයගොල්ලන්ගේ මානසිකත්වයේ තියාගන්න. එහෙම වුණොත් වැඩේ සාර්ථකයි ඈ. හරි? මේ කතා කරන මාතෘකාවත් එක්ක සම්බන්ධව හිතන්න. එතකොට මේක බොහොම සරලයි. බලන්න මාතෘකාව මොකද්ද කියන්නේ? තාර්කික ద్వාර භාවිතයෙන් සරල අංකිත පරිපත නිර්මාණය කරයි. එහෙමනේ කියන්නේ. එහෙනම් දැන් අපි කතා කරනවා ඉස්සෙල්ලාම මොකද්ද? ඉස්සෙල්ලාම කතා කරනවා ඔය අංකිත පරිපතයක් නැත්නම් සංඛ්‍යාංක පරිපතයක් භාවිතා කරන්නේ මොකේකද? මොකේකද? සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල. නේ සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල තමයි සංඛ්‍යාංක තර්ක පරිපත භාවිතා කරන්නේ. දැන් වෙනි පරිපතය මේ කැමරාව ඇතුලේ පාවිච්චි කරනවද? ඔව්. මේ කැමරාව මොනවද? මේ කැමරාව වලට අපි කියන්නේ මොන කැමරා කියලාද? ඩිජිටල් කැමරා, සංඛ්‍යාංක කැමරා. හරි, අනිවාර්යෙන් ඒ තර්ක පරිපත භාවිතා කළ යුතුයි. පැහැදිලිද? හරි. එතකොට දැන් මේවැය අපි දැන් වීඩියෝ කරනවා නම් දැන් මේවා වීඩියෝ කැමරානේ ෆොටෝ ගන්න හදන ඒවා නෙමෙයි මේවා. නේ වීඩියෝ කැමරාස්. එතකොට මේවැය දැන් අපි ලං වෙනකොට දුරස් වෙනකොට මොකද වෙන්නේ? ඔටෝ ෆෝකසින් වෙනවා. අපිට ඕන නම් මැනුවල් ෆෝකසින් දාන්න පුළුවන්. මැනුවල් ෆෝකසින් දැම්මොත් එහෙනම් මෙතන ඉන්න ඕනි කවුරු හරි එක්කෙනෙක් මේක හසුරවන්න. මැනුවල් ෆෝකසින් දැම්මොත් මෙතන එක්කෙනෙක් ඉන්න ඕනි. අපි දකින්නේ අර දැන් නේ වීඩියෝග්‍රැෆර්ස්ලා ඉන්නේ නේ කැමරාවත් එක්කම. ඒතර එයා මොකද කරන්නේ? නේ දුරදර්ශනයක් ගන්න ඕන ඉච්චාම ඒකට අදාළ ફોකස් කරනවා. ළඟ දර්ශනයක් ගන්න ඕන ඉච්චාම ඒකට අදාළ ફોකස් කරනවා. දැන් මේකේ දාලා තියෙන්නේ මොකද්ද? ඔටෝ ෆෝකසින් ඒ අනුව තමයි වීඩියෝ එක යන්නේ. දැන් තේරෙනවද කියන එක? හරි. එතකොට මේවා අනිවාර්යයෙන් මොකද්ද? ඔය කියන සංඛ්‍යාංක තර්ක පරිපත පාවිච්චි කරනවා. හරිනේ? එතකොට මම දැන් අහන්නේ ඔයගලන්ගෙන් ඔය කියන ඕනෑම සංඛ්‍යාංක තර්ක පරිපතයක් නැත්නම් අංකිත පරිපතයක් නිර්මාණයේදී මූලිකම අවයවයන් විශේෂයේ විදිහට භාවිතා කරන්නේ මොනවද? තාර්කික ద్వාර. ඒ කියන්නේ මාතෘකාවේ තියෙන පුතේ. තාර්කික ద్వාර භාවිතයෙන්. ඔකනේ ඉන්නේ. දැන් මට වාක්‍ය කියන්න කොහෙන්ද නැත්තේ? තේරුන්නේ නැහැ.
හරි. මෙවැනි අංකිත පරිපත නිර්මාණයේදී මූලිකම අවයවයන් විශේෂයක් ලෙස කියලා කමාවක් දාලා ලියන්න. තාර්කික ద్వාර. තාර්කික ద్వාර වරහන් ඇතුලේ ලියන්න පුතේ. logic gates. තාර්කික ద్వාර වරහන් ඇතුලේ ලියන්න logic gates භාවිතා කළ යුතු වේ. භාවිතා කළ යුතු. එහෙනම් අපි මේ පාඩම ආරම්භයේදී කතා කරපු දෙයක්ම තමයි මේ නැවතත් කතා කරන්නේ. හරි අහගන්න. එතකොට සංඛ්‍යාංක තර්ක පරිපත පාවිච්චි කරනවා මොන වේද? සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ තුල. හරි විද්‍යුත් උපකරණයක ක්‍රියාකාරීත්වය ගත්තාම තාක්ෂණයන් ලෝකේ තියෙන දෙකයිනේ. මොනවද? විද්‍යුත් උපකරණ වල ක්‍රියාකාරීත්වය ගත්තොත් ලෝකේ තාක්ෂණයන් දෙකයි තියෙන්නේ. මොකද්ද? ප්‍රතිසම තාක්ෂණය සහ සංඛ්‍යාංක තාක්ෂණය. කියන්නේ ඇනලොග් සහ ඩිජිටල් ටෙක්නොලොජි. ඇනලොග් තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ ඇතුලේ සංඛ්‍යාංක තර්ක පරිපත භාවිත කිරීම අවශ්‍ය නැහැ. පැහැදිලිද? දැන් අපි රයිස් කෝරයක් හොයාගත්තොත් මේක ඇතුලේ පරිපතයක් භාවිත කරත් ඒ පරිපතය කියන්නේ සංඛ්‍යාංක තර්ක පරිපතයක් නෙවෙයි. මොකද ඒකේ තාර්කික භාවයක් නැහැ පුතේ. මේ අයන් එකක් ගත්තොත් එimhe අයන් එකේ තාර්කික භාවයක් නැහැ. පැහැදිලිද? එතකොට ඒකේ තියෙන්නේ විදුලි බලය පාලනය කිරීමට අදාළව හරි පොඩි સિદ્ધාන්තයක් භෞතික સિદ્ધාන්තයක් විතරයි. මොකද විදුලි බලය තර්කානුකූලව පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ප්‍රතිසම තාක්ෂණයේදී ගොඩනැගෙන්නේ නැහැ. විදුලි බලය තර්කානුකූලව පාලනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ මොන පරිපතවලද? සංඛ්‍යාංක තර්ක පරිපතවල. එහෙනම් දැන් අපි දන්නවා සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණ ඇතුළේ පාවිච්චි කරනවා මොනවද? සංඛ්‍යාංක තර්ක පරිපත නැත්නම් අංකිත පරිපත. ඔය පරිපත නිර්මාණයේදී මූලිකම අවයවයන් විශේෂයක් විදිහට පාවිච්චි කරනවා තාර්කික ద్వාර. දැන් ඒක අනිත් පැත්ත හිතන්න. සංඛ්‍යාංක තර්ක පරිපත නිර්මාණය කරනකොට හරි ඒ පරිපත නිර්මාණයේදී මූලිකම නැත්නම් ප්‍රධානම අවයවයන් විශේෂයක් ලෙස තාර්කික ద్వාර භාවිත කිරීමේ තේරුම මොකක්ද? ඇයි තාර්කික ద్వාර අර පරිපත නිර්මාණයේදී පාවිච්චි කරන්නේ? මම දැන් කිව්වා ඔයගලන්ට. ආපහු ආපු මාර්ගේ මං හරවලා ආපහු කරකවලා අහනවා. එන්නේ. ඔව් පරිපතේ සකස් කරගන්න ඒව පාවිච්චි කරන්නේ ඇයි කියලා මං අහන්නේ. නෑ. තාර්කික ద్వාර භාවිත කළා කියලා පරිපතයක් සරල වෙන්නේ නෑ. වැරදි අදහසකට යන්න එපා. හරි තාර්කික ద్వාර ගොඩක් භාවිත කරනවා වෙනුවට තාර්කික ద్వාර කීපයක් පාවිච්චි කරලා සරල පරිපතයක් හදන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි අහගන්න ඉලෙක්ට්‍රොනික්ස් වලට අනුව පරිපත සරල වීම සඳහා තාර්කික ద్వාර භාවිත කරනවා කියලා තියරි එකක් නැහැ. තාර්කික ద్వාර අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනි මොනවද? කියන්නේ සංඛ්‍යාංක තාක්ෂණයෙන් ක්‍රියාත්මක උපකරණ තුල භාවිත පරිපත නිර්මාණයේදී මම අහන්නේ හේතුව මොකද්ද? දැන් මම ටිකට කලින් කිව්වා. හේතුව තමයි මොකද්ද? විදුලි බලය තර්කානුකූලව පාලනය කිරීම. විදුලි බලය හරි ඔන් ඔෆ් අවස්ථා දෙකෙන් එහාට ගිහිල්ලා තර්කානුකූලව පාලනය කරන්න නම් අනිවාර්යෙන් අවශ්‍යයි මොකද්ද? තාර්කික ద్వාර. හරි තාර්කික ద్వාර වලින් කරන්නේ මොකද්ද? විදුලි බලය තර්කානුකූලව පාලනය කරන එක. පැහැදිලිද? රයිට් ලියන්න. භාවිත කරා කියලා අපි කියව නේද? ආයෙ අලුත් පෙළ එක තරල කරන් දාලා ලියන්න. තර්ක පරිපත නිර්මාණයේදී තාර්කික ద్వාර භාවිතා කිරීමෙන් තර්ක පරිපත නිර්මාණයේදී තාර්කික ద్వාර භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ
තාර්කික ద్వාර භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ විදුලි බලය තර්කානුකූලව පාලනය කිරීමයි. විදුලි බලය තර්කානුකූලව පාලනය කිරීමයි. දැන් අවශ්‍යතාවය පැහැදිලිද? එතකොට අංකිත පරිපත නැත්නම් සංඛ්‍යාංක පරිපත නිර්මාණයේදී තාර්කික ద్వාර භාවිතා කරන්නේ ඇයි කියන එකයි භාවිතා කරනවා කියන එකයි දෙකටම උත්තරේ දැන් මම ඔයාලට දුන්නා. හරි? දැන් මට කියන්න ප්‍රායෝගිකව හරි? ප්‍රායෝගිකව ඔය තාර්කික ద్వාර කියන දේවල් අපිට දකින්න හම්බෙන්නේ මොන ආකාරයෙන්ද? දැන් අපි O ගේට් එක කියනවා, N ගේට් එක කියනවා, NOT එක කියනවා, NAND එක කියනවා නේ. NO එක කියනවා, XOR කියනවා, XNOR කියනවා. නේ ගේට්ස් එහෙම ගත්තොත් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. මූලික 4ක් තියෙනවා, සංයෝජිත 3ක් තියෙනවා. ඔය කියන හැම ගේට් එකක්ම ප්‍රායෝගිකව ගත්තොත් මොකක් හරි ආකාරවලින් තියෙන්න බෑ පුතේ අපිට භාවිත කරන්න. පරිපත නිර්මාණ ක්‍රියාවලියේදී. නේ? පරිපත නිර්මාණ ක්‍රියාවලියට යන්නේ නැතුව අපි සංකල්පීය වශයෙන් සටහන් අඳිනකොට අපි කරන්නේ මොකද්ද? අර නොටේෂන්ස් පාවිච්චි කරනවා. නොටේෂන්ස් කියලා කියන්නේ මේ සංකේත. මෙහෙම ඇඳලා අපි කියනවා මේක නොට් එක කියලා. එහෙම නේද? ඊගාට අපි මෙහෙම ඇඳලා කියනවා මොකද්ද? මේක ඇන්ඩ් එක කියලා. මේකට ඉස්සරහට ඩොට් එකක් දාලා කියනවා මේක නැන්ඩ් එක කියලා. එතකොට අපිට පරිපත නිර්මාණ ක්‍රියාවලියේදී මේ හැඩයෙන් තියනවද මොකක් හරි ගන්න දෙයක්? නේ ඉස්සරහට බෝලයක් වගේ එහෙම සෙට් කරලා එහෙම තියනවද? එහෙම නැහැ. ඒ තියෙන සංකේත. හරි මං අහන්නේ මේ සංකේත වලින් දක්වන තාර්කික ద్వාර ප්‍රායෝගිකව සාමාන්‍ය සමාජයේ තියෙන්නේ මොනවා විදියටද? මොන ආකාරයෙන්ද? මොනවාද? ට්‍රාන්සිස්ටර්ස්. බොහොම හොඳයි උත්තරේ. සර්කිට්ස් කියලා කිව්වොත් ඒක එච්චරම මදි. සර්කිට් එක කියලා කියන එක වැරදි නෑ. හැබැයි ඒක මදි. ඔය ගහන්න මම. ICs. ආගන්න මේ තාර්කික ద్వාර ප්‍රායෝගික පවතින බහුල ආකාරය තමයි මොකද? ICs විදියට. ඒ කියන්නේ අනුකලිත පරිපත විදියට. ඒක මම කිව්වේ පරිපත කියන උත්තරේ මදි කියලා. නේ? දැන් අපි ගත්තොත් එම ඉලෙක්ට්‍රොනිකලි ඕනෑම උපාංග එකක් හෝ කීපයක් එකට සම්බන්ධ කරලා හදන්නේ මොකද්ද? පරිපතයක්. හරි? එතන මේකට පරිපත කියන උත්තරේ විතරක් දැත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතන සෑම පරිපතයක්ම තාර්කික ద్వාරයක් වගේ එනවනේ අවුලක්. නේ? එහෙම වෙන්න බෑ. හරි? එතකොට ඔය තාර්කික ద్వාරවල ක්‍රියාකාරීත්වය අපිට දකින්න හම් වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව එක්තරා ඉලෙක්ට්‍රොනික උපකරණ වර්ගයක් විදිහට ඒ වර්ගය තමයි මොකද්ද? අනුකලිත පරිපත නැත්නම් ICs. හරි අනුකලිත පරිපත කියන එක තමයි අනුකලිත පරිපතයක් කියලා කියන්නේ මොකද්ද? අනුකලිතයි කියලා කියන පුතේ එකට සම්බන්ධයි කියන එක. ඒක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ටග්‍රේටඩ් කියලා. ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් තමයි කෙටි කරලා කියන්නේ මොකක්ද කියලාද? ICs කියලා. ඒකට සිංහලෙන් යෙදුම තමයි අනුකලිත පරිපත කියන යෙදුම. දැන් තේරෙනවනේ? ලියන රුල කරලා. රුල කරලා ලියන්න. මෙම සියලු තාර්කික ద్వාරයන් රුල කරලා ලියන්න. මෙම සියලු තාර්කික ద్వාරයන් ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණයේදී මෙම සියලු තාර්කික ద్వාරයන්
ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණයේදී ප්‍රායෝගිකව පවතින්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණයේදී ප්‍රායෝගිකව පවතින්නේ කමාවක් දාලා ලියන්න පුතේ අනුකලිත පරිපථ ඉන්වර්ටර් කම ඇතුළේ ලියන්නකො මෙහෙම අනුකලිත පරිපථ ඉංග්‍රීසියෙන් ලියන්න integrated circuits ඔක තමයි ICs කියලා කියන්නේ අනුකලිත පරිපථ ඒ කියන්නේ integrated circuits ඉන්නකම ක්ලෝස් කරන්න ICs ආකාරේනි right දැන් ඔයගොල්ලන්ට පේනවා ඔය පිටුවේ අවසානයේ මම දාලා තියෙන රූප ටිකක් ඒ රූප ටික පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න බලන්න පළවෙනි රූපය ඔයගොල්ලන්ට පේනවා නේ ඒකේ කොටුව ඇතුලේ මේ කොටුව ඇතුලේ තියෙන මොන ద్వාරද කියන්න not ద్వාර හොඳට බලාගන්න පුතේ ඒකේ තියෙන not ద్వාර එතකොට ඒකේ not ద్వාර කීයක් තියෙනවද ඈ 6ක් තියෙනවා දැන් තේරෙනවද එතකොට දැන් IC එක හදලා තියෙන්නේ not ద్వාර 6ක ක්‍රියාකාරීත්වය සහිතව හැබැයි කිසියම් පරිපථයකදී අවශ්‍ය වෙන්නේ එක not ద్వාරයයි නම් ප්‍රශ්නයක් නැහැ මේ IC එක අරගෙන එක not එකකට අදාළ සම්බන්ධතාවයන් සම්බන්ධ කරනවා එච්චරයි. ඒ කියන්නේ දැන් මේකේ මෙහෙම දිනනවනේ පුතේ. මෙහෙම ගත්තාම ඔයගලන්ට පේනවා මේකේ අග්‍ර තියෙනවනේ මේ. නම් කරලා තියෙන මේ 14 13 12ම නම් කරලා තියෙනව නේද? එතකොට ඔයගලන්ට පේනවා මේකේ 12යි 13යි. මෙන්න මෙහෙම. මම ටික මේක ඈඩ් කරලා අඳින්නම් මේ විදිහට. මෙහෙම දාලා තියෙන පුතේ not එක මේ. කොහොම තියෙනවනේ. නේද? එදින්. එතකොට මේ not ద్వාරයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය කරන සැපයීම මෙතනින් දෙනවා ඉන්පුට් එක අවුට්පුට් එක මෙතනින් ගන්නවා. එච්චරයි. ඒතර මේ IC එක සර්කිට් එකේ තියෙනවා ඒ IC එකෙන් ඒ සර්කිට් එක තුල ප්‍රයෝජනට ගන්න මේ not ద్వාරයේ ක්‍රියාකාරීත්වය පමණයි. හැබැයි තව මේකේ පහක් ඉතුරු වෙලා තියෙනවා. හරි. එතකොට not ద్వාර 2 4 6 8 ආදී වශයෙන් සහිත ICs වෙළඳපොලේ තියෙනවා. ඒක පරිපථ නිර්මාණය කරනකොට සුදුසු එකක් පාවිච්චි කරන්න ඕනේ. හරි? එතකොට එකම පරිපථයේ not ద్వාර කිහිපයක ප්‍රයෝජනය අවශ්‍ය නම් නේ not ద్వාර කිහිපයක ක්‍රියාකාරීත්වය සහිත IC එකක් ගන්න ඕනේ. හරිද? නේ ඒවා වෙනම නම්බර් කරලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රොනික කරනකොට ඒ නම්බර්ස් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? දැන් ඉලෙක්ට්‍රොනික කඩේකට ගිහිල්ලා ඇහුවොත් පුතේ not ద్వාරයක් දෙන්න කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. not ద్వාරයක IC එකක් දෙන්න කිව්වට ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මොකද්ද? not එකේ ක්‍රියාකාරීත්වයට අදාළ අංකය තමයි ඒගොල්ලෝ දන්නේ. අපි අංකයෙන් කිව්වොත් ඒගොල්ලෝ අපිට දෙනවා. දැන් තේරෙනවද කියන එක? හරි. ඒතර ඉලෙක්ට්‍රොනික පැත්තට ගියාම ඒක අංකිත ක්‍රමයකට තමයි කතා කරන්නේ. හරි? ඉතින් අපිට ICT වල ඉලෙක්ට්‍රොනික පැත්ත නැහැ. ඒ හින්දා අපිට මේවා අංකිත ආකාරයෙන් මතක තබා ගැනීමේ උවමනාවක් නැහැ. හැබැයි ET කරන අයට ඔය කෑල්ල එනවා. ඊගාට බයෝ සිස්ටම් අයටත් පොඩ්ඩක් ඕකේ එනවා. ඉලෙක්ට්‍රොනික කෑල්ලක් එනවා. පැහැදිලි? ෆිසික්ස් කරන අයට එන්නේ මේ විදිහටම තමයි. අපේ ICT කරන විදිහටම තමයි. හරි? හැබැයි ET අයට පරිපථ නිර්මාණය තියෙනවනේ. ආගන්න ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික තියෙනවා. එතකොට අපි මේ කතා කරන ගැටලු එතනත් විසඳනවා. පැහැදිලිද? පොඩි වෙනස්කම් වලට භාජනය වෙමින් විසඳනවා. එතන දැන් අපි එක බිඳුව වෙනුවට එහෙ පාවිච්චි කරනවා මොකද්ද? T සහ F true and false. ලොජික් වලත් ඕක එනවා. ලොජික් වල අලුතෙන් දාලා තියෙනවා. දැන් මෙතන ඉන්නත් පුතේ ලොජික් කරන කවුරු හරි? ලොජික් කරන කවුරු නැද්ද? ඉන්නවනම් ලොජික් වල තියෙනවා දැන් මේ අලුත් සිලබස් එකට දැම්මා මොකද්ද? කානෝසිතියම්. හරි? කානෝසිතියම් ක්‍රමයේ ලොජික් වලට දැම්මා. එතකොට හැබැයි අපි කානෝසිතියම් මේ කතා කරන්නේ එක බිඳුවනේ. ලොජික් වල කතා කරන්නේ මොකද්ද? true and false. එතන කතා කරන්නේ එකට T අකුර බිඳුවට false F අකුර. එතන සියලු දේවල් යන්නේ T එකයි F එකයි පදනම් කරගෙන.
හැබැයි එක බිඳුවම තමයි. තේරෙනවද? එක එක විෂයන් වල ඔය කාරණා ටික කතා කරනවා. හරි. එතකොට මේ අපි දකින්නේ මොනවද? ඔය දැන් අංක තියෙන්නේ 7404 පේනවද? එතකොට මේ තියෙන්නේ not gate සහිත IC එකක්. මේක AND gate, මේක OR gate. මේ පැත්ත ගත්තොත් මේක NAND gate, මේක NOR gate. තේරෙනවනේ? ඔය තමයි ICs. හරි. 2015 අවුරුද්දේ හොඳට අහගන්න. 2015 අවුරුද්දේ ICT පේපර් එකේ පුතේ මේ රූපේ ආවා. හරි? එතකොට ඒ රූප වලින් තමයි දුන්නේ අපිට මොකද්ද? ගැටලුව කියලා ගැටලුවට අදාළ පරිපතේ අඳින්න කිව්වා පහත සඳහන් IC භාවිතයෙන්. ඒක පහ සඳහන් IC භාවිතයෙන් ගැටලුවට අදාළ පරිපතේ අඳිනවා කියලා ඔක කොටුක ගහ ඉන්නේ නැහැ. එතකොට ළමයාට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ IC දෙක නිරීක්ෂණය කරලා බලන්න ඕනි. ඒ ICs දෙකේ තියෙන්නේ මොන ගේට්ස්ද කියලා. ඒක පරිපතේ අඳින්න ඕනේ මොකෙන්ද? ඒ ගේට්ස් දෙවර්ගේ පාවිච්චි කරලා පමණයි. තේරෙනවද? ඒක අපිට පේපර්ස් කරනකොට අහුවෙයි ඈ. හරි. දැන් ඔය රූප ටික තියෙන්නේ. ඒ රූප ටිකට රූල් දෙකක් උඩින් ලියන්න පටන් ගන්න. නැත්නම් රූල් තුනක් වුණක් කවන්නේ. රූප ටිකට රූල් තුනක් උඩින් ලියන්න පටන් ගන්න. ලියන්න. පහතින් දැක්වෙන්නේ ඉතින් අපේ තියරි එකට දාලා විස්තරය ඉවරයි. ඊගොඩ තියෙන ගැටලු විසඳන්න. පහතින් දැක්වෙන්නේ තාර්කික ద్వාර කිහිපයකට අදාළ පහතින් දැක්වෙන්නේ තාර්කික ద్వාර කිහිපයකට අදාළ අනුකලිත පරිපත වරඳුලන ICs වල අනුකලිත පරිපත වරඳුලන ICs වල දල සැකැස්මවල් වේ. දල සැකැස්මවල් වේ. හරි? අවශ්‍ය නම් ලියා ගන්න. පළවෙනි සැකැස්මෙන් පෙන්වන්නේ මොන ద్వාරයක්ද? not ద్వාරයක්. පළවෙනි එක not එක, දෙවෙනි එක and එක, තුන්වෙනි එක o එක. නේද? ඊගොල්ලෝ අනිත් පිටුවට ආවම හතරවෙනි එක NAND එක, පස්වෙනි එක NOR එක. NOR ద్వාරයක්. හරි. දැන් බලාගන්න ඒ පිටුවම මොකද එතන කියන්නේ? බලන්න. බලාගන්න. ඉහත රූප සටහනින් නිරූපණය වන්නේ වෙළඳපොලේ ඇති තාර්කික ద్వාර සහිත අනුකලිත පරිපතවල පාද සම්බන්ධක නැත්නම් පින් කනෙක්ෂන්ස් කිහිපයකි. ඉහත සඳහන් අනුකලිත පරිපතවල 7 වන සහ 14 වන පාදයේ වෙන් කර ඇත්තේ විද්‍යුතය සැපයීම සඳහා වේ. කියන වෝල්ට් බිඳුව හෝ 5 කියලා දාලා තියෙනවා. ඒක ඕලෙච්ච ලොකුට හිතන්න ඕනේ නැහැ. හරි? රයිට්. ඔය තියෙන්නේ තාර්කික ద్వාරවල සැකස්මක් කියන කොළුවේ තියාගත්තා නම් හොඳටම ඇති. ඒකට විදුලි බලය දෙන්නේ කොහොමද? ඒවා අදාළම නෑ අපිට. හරි. ඔතෙන් පුතේ තියරි එක ඉවරයි. දැන් තියෙන්නේ ඒ තියරි එක පදනම් කරා මොකක් කරන්නද? ගැටලු විසඳන්න. හරි? රයිට්. එන්න පළවෙනි ගැටලුවට. පෙළන්න 23 වෙනි පිටුව. 28 වෙනි පිටුව. 28 ආගන්න මේක තමයි සාමාන්‍යයෙන් ආගන්න A level මට්ටමේදී රචනා ප්‍රශ්නේ එන ස්වභාවය. හරි බලන්න මේක කියනවා මෙන්න මෙහෙම එකක්. බැංකුවක සේප්පුවක් ඇති අතර අපි ඒක පුදුම වෙන්න ඕනේ නැහැ නේද? බැංකුවක සේප්පුවක් තියනවා කිව්වහම පුදුම වෙන්න ඕනද? නැහැ. බැංකුවක සේප්පුවක් ඇති අතර
එය බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා, කනිෂ්ඨ කළමනාකාරවරයා සහ පුහුණු කළමනාකාරවරයා යන පුජ්‍යලයන් තිදෙනෙකු විසින් භාවිතා කරනු ලැබේ. එතන බැංකුවක සේප්පුවක් තියනවලු. ඒ සේප්පුව පාවිච්චි කරනවලු බැංකුවේ ඉන්න කළමනාකරුවෝ ආකාර 3ක අය. තිදෙනාට සේප්පුව විවෘත කිරීම සඳහා වෙන වෙනම යතුරු 3ක් සපයා ඇති අතර තුන් දෙනාට මේ යතුරු 3ක් කීස් 3ක් තියෙනවලු. සපයා ඇති අතර තම තමන්ගේ යතුරු දැමීම සඳහා අගුළු 3ක් සේප්පුවේ ඇත. සේප්පුවේ යතුරු 3 දාන්න යතුරු සිදුරු 3ක් නැත්නම් අගුළු 3ක් තියෙනවලු. සේප්පුව විවෘත කිරීමට නම් ඔන්න කන්ඩිෂන් එක තර්කය. සේප්පුව විවෘත කිරීමට නම් අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඇතුළු දෙදෙනෙක් අවශ්‍ය වේ. එයත් එක්ක දෙදෙනෙක් කියන්නේ තව එක්කෙනෙක් ඕනේ. ඒ කියන්නේ පුතේ තුන් දෙනාට යතුරු 3ක් දීලා තිබුණාට ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයටවත් නේ ඊගාවට ඉන්න කළමනාකරුවෝ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් තනියෙන් සේප්පු අරින්න බෑ. මේක ඇත්තටම ප්‍රායෝගිකව සිදුවෙන සිදුවීමක් ඈ. හරි. එතකොට බැංකුවක් වගේ එකක අනිවාර්යයි මොකද්ද? දැන් කළමනාකරුවාගේ අවසරය අනිවාර්යෙන් ඒකට තියෙන්න ඕනි. ඒකට වෙනම කී එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික නම් ඒකට වෙනම පාස්වර්ඩ් එකක් තියෙනවා. ඊගාවට සේප්පුව බාරව නිලධාරියෙක් බැංකුවේ අනිවාර්යෙන් ඉන්නවා. එයාට වෙනම පාස්වර්ඩ් එකක් තියෙනවා. නැත්තම් කී එකක් තියෙනවා මැනුවල් එකක් නම්. ඉලෙක්ට්‍රොනික නැත්තම් ඩිජිටල් සේප්පුවක් නම් ඒකට එන්නේ වෙනම පාස්වර්ඩ් එකක් අංකිත ක්‍රමයක්. පැහැදිලිද? නැතුව පැරණි ක්‍රමයට නම් තියෙන්නේ ඒකට තියෙන්නේ මොකද්ද? යතුරක්. ඔය යතුරු දෙකම ඕනි. පැහැදිලිද? ඒ යතුරු දෙකම නැතුව සේප්පු අරින්න බෑ. තේරෙනවනේ? දැන් සමහර ඒවා තියෙනවා අලුතෙන් ආපු ඒවා. මේ ඒ වගේ කීසරව මේවා තිබුණත් නැත්නම් අංකිත ක්‍රම තිබුණත් සේප්පු ඇරෙන්නේ පුතේ එක්තරා වෙලාවකට ඒ වෙලාව නොවන කිසිම වෙලාවකදී සේප්පුව ඇරෙන්නේ නැහැ. තේරෙනවද? අපි තුමා අදිස්සියේ මේ බැංකුවේ රාජකාරී කරන වෙලාවකදී මංකොලකරුවෝ ටිකක් ඇවිල්ලා නේ මැනේජර්වත් අල්ලගෙන අනිත් එක්කෙනාවත් අල්ලගෙන මැනේජර්ලව අනිත් එක්කෙනාව හොයාගන්න පුළුවන් නේ ගිහිලා සේප් අරින්න කිව්වට ඇත්තට මැනේජර් අරින්න බෑ. දැන් තේරෙනවද කියන එක? ඒවා ටයිමින් ඒ ටයිම් එකට තමයි සේප්පුව ඇරෙන්නේ. එතන මංකොල්ල කන්නේ එන අය මොකද කරන්න ඕනේ? කලින් හොයාගන්න ඕනේ මොකද ටයිම් එක කියලා. නේ ඒ ටයිම් එක බලාගෙන තමයි මොකක් වෙන්න ඕනද? ඔව් තමන්ගේ මෙහෙයුම දියත් කරන්න ඕනේ. හරි ඒක මෙහෙයුමක් නේ. පැහැදිලිද? දැන් මෙතන කියන මොකද්ද? ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයාගේ යතුර නේ සහ තව එක යතුරක් තිබුණොත් සේප්පු අරින්න පුළුවන්. මේ කියන්නේ මොකද්ද? සේප්පුව විවෘත කිරීමට නම් අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෝ ඇතුළු දෙදෙනෙකු අවශ්‍ය වෙයි. ඒක දෙදෙනෙකු අවශ්‍ය වෙයි කියන්නේ කළමනාකරුවා හිටියා කියලා පුතේ සේප්පු ඇරෙන්නේ නැහැ නේ. ඒකට දාන්න ඕනේ මොකද්ද? අදාළ යතුර. නේ? නැත්නම් ඒ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයාත් එක්ක තව කළමනාකරුවරෙක් සේප්පුව ළඟට ගියාම සේප්පුව ඔටෝ ඇරෙනවද? එහෙම නැහැනේ. නේ? යතුරු දාලා අගුල අරින්න එපා. හරි. අගන්න දැන් අංක 1 කියනවා මොකද්ද? මෙම හරි එතකොට ඔයගොල්ලෝ පේනවා දැන් මෙහෙම මේ ක්‍රියාවලිය පාලනය කරන්න නම් මොකද්ද වෙන්න ඕනි? ඒ සේප්පුවේ තියෙන්න ඕනි තාර්කික පරිපථයක්. ඇයි? නේ ඒ සේප්පුවට පුළුවන් වෙන්න ඕනි අඳුර ගන්න ජ්‍යෙෂ්ඨ කළමනාකරුවරයාගේ යතුර සහ අනෙක් කළමනාකරුවෝ දෙන්නගෙන් එක යතුරක්. ඒක හඳුන ගැනීමේ හැකියාව සේප්පුවේ පරිපථයේ සතු වෙන්න ඕනේ. එහෙනම් මේකට තියෙන්න ඕනේ මොකද්ද? තාර්කික පරිපථයක්. හරි එතන තර්කානුකූල භාවයක් තියෙනවා. දැන් හිතන්නකෝ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා නැතුව අනිත් කළමනාකාරවරුන් දෙන්නගේ යතුරු ඇතුළු කරාට සේප්පු ඇරෙන්නේ නැහැ. දැන් තේරෙනවද කියන එක? රයිට්. දැන් කියනවා එක මෙම පරිපථය සඳහා අවශ්‍ය වන සත්‍යතා වගුව අඳින්න. දෙක සේප්පුව විවෘත වන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා බෝලීය ප්‍රකාශය ගොඩනගන්න. අංක 3 එම බෝලීය ප්‍රකාශය කානෝසිතිය මාස්ට්‍රයෙන් සුළු කර තාර්කික ద్వාර පරිපථය අඳින්න. ඔන්න පුතේ මේ විදිහේ ප්‍රශ්න එන රටාව. දැන් මේකට කොහොමද අපි ප්‍රවේශ වෙන්නේ? පළවෙනි ප්‍රශ්නයේ විදිහට තියෙන්නේ මොකද්ද? සත්‍යතා වගුව ගොඩනැගීම. හරි හොඳට අහගන්න.
මේ ආකාරයේ ප්‍රශ්නයකට විසඳුම් හොයන්න යනකොට ගොඩක් වෙලාවට පුතේ අපිට කරන්න තියෙන පළවෙනි වැඩේ මොකද්ද? සත්‍යතා වගුව නිර්මාණය කිරීම තමයි. අපිට කිව්වත් නැතත් ඒ වැඩේ අපි කරන්න ඕනේ. හරිද? මට දැන් කියන්න කිසියම් සිද්ධියක් පදනම් කරගෙන සත්‍යතා වගුවක් ගොඩනගනකොට මූලිකවම දැනගත යුතු දේ මොනවද? මූලිකවම දැනගන්න ඕනි මොනවද? නැත්නම් මොකද්ද? හරි. මොකද්ද මූලිකවම අනිත් පැත්ත හැරෙන්න. මූලිකවම දැනගන්න ඕනි මොකද්ද? සත්‍යතා වගුවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී මූලිකවම දැනගන්න ඕනි මොකද්ද? මොනවද? ටකල කියන්නේ? ඇයින්නේ? ඇයින්නේ පුතේ? විචල්යන් තවඩ පැහැදිලි කරන්න. තේරුණා? ద్వාර වලින් යද්දී ద్వාර වලින් යාම ගැන කතා කරන්න කලින් පුතේ අපි බූලියානු ප්‍රකාශනය ව්‍යුත්පන්න කරලා ඉන්න එපා. බූලියානු ප්‍රකාශනයේ ස්වභාවය අනුව අපි තීරණය කරන්නේ මොනවද ద్వාර කියලා. නේ? ඒක සත්‍යතාව වගුව අඳිනකොට අපේ ඔළුවේ ద్వාර ක්‍රියාකාරීත්වය අවශ්‍ය නැහැ. එහෙම තියාගන්න ඕනේ නැහැ. මම අහන්නේ සත්‍යතා වගුවක් ගොඩනැගීමේදී මූලිකවම නැත්නම් අපි පළමුව අවධානය යොමු කරන්න ඕනේ මොකේද? විචල්යන් කීයක් තියෙනවද? ඒ කියන්නේ ආදානයන් මොනවද? විචල්යන් කීයක් තියෙනවද කියලා කියන්නේ පුතේ මොකද්ද? විචල්යක් කරා නිරූපණය වෙන්නේ මොකද්ද? සත්‍යතා වගුවක එක ආදානයක්. මොකද මම ඉතාල පැහැදිලිව ඔයගලන්ට උගන්වලා තියෙනවා. ඒව ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනි. සත්‍යතා වගුවක් මගින් පෙන්නනවා කාරණා තුනක්. මොනවද? ආදාන අතර සංයෝජන සහ ප්‍රතිදාන. බාන සත්‍යතා වගුව හඳුන්වන තැන ඔක්කොම කියලා නැද්ද කියලා? තියෙනවා. ඒක අපුතේ මම මේ කියන්නේ ඔයගලන්ට ඒ හැම වචනයක්ම ඔයගොල්ලෝ ටිකක් ගැඹුරින් හිතලා තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. එහෙම වුණොත් ඔයගොල්ලෝ පුතේ අතිසාර්ථකයි. එහෙම නොවුනොත් අසාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. හරි එහෙම නොවුනොත් ඕගලන්ට ප්‍රතිඵලයකට එන්න පුළුවන් බව ඇත්ත. හරි හැබැයි ඒක මේ උසස්ම ප්‍රතිඵලයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හරි නේ මම ඊට පෙර අවස්ථා ගණනාවකදී මොකක් කියලා තියෙනවා. ඕගලන්ට දිස්ත්‍රික්කයේ ඇතුලේ Taman නියෝජනය කරන විෂය ධාරාවේ අදාළ දිස්ත්‍රික්කයේ ඇතුලේ නේ හොඳ টොප් රෑන්ක් එකකට එන්න නම් නේ টොප් රෑන්ක් එකකට එන්න නම් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම අවශ්‍යතාවයක් නැත්නම් ප්‍රශ්නයක් නෑ පුතේ. නේ ඒතර එහෙම අවශ්‍යතාවයක් නැති අයට ඉගැන්වීමේ උවමනාවක් මට නැහැ. ඒක මගේ හැටි. හරි? පැහැදිලිද? මොකද එහෙම අවශ්‍යතාවයක් නැති කෙනෙක් ක්ලාස් එකේ ඉන්නවා නම් එයා නේ ඉගෙන ගන්න දෙයට ලොකු අවධානයක් යොමු කරන්නේ නැහනේ. නේ මොකද එයාට එහෙම අවශ්‍යතාවයක් නැහනේ. පැහැදිලිද? නේ ඔන්න ඔය මොනවා හටියක් ඉගෙනගෙන එස්සයක් ගත්තොත් ඇති වගේ හිතන මානසිකත්වයේ ඉන්න අය ඉන්නවා. නේ? එහෙම නැත්තේ නෑ එහෙමයි ඉන්නවා. තේරෙනවනේ? එතකොට එහෙම අයත් මොකද කරන්න වෙන්නේ? මගේ ක්ලාස් එක ඇතුලේදී නම් නේ වෙන වැඩ කර කර ඉන්න බෑ. හරි? නේ එයාට අයිතියක් තියෙනවා මොකද්ද? තමන්ගේ රිසල්ට් එක පිළිබඳ තීරණය ගන්න. එහෙම ඒ තීරණය ගන්න මට අයිතිය නෑනේ. නේ මට පුළුවන් බලෙන් එහෙම රිසල්ට් දෙන්න. එහෙම බෑ. ඒද එයාට අයිතියක් තියෙනවා මට ඕනේ S3යි නම් S3 කියන සීනියේ ඉන්න අවුලක් නෑ. හැබැයි එයා මේක ඇතුළේ පන්ති ඇතුළේ හැසිරෙන්න ඕනේ හරියට A3ක් ගන්නවා වගේ. නැත්නම් අඩුම ගානේ B3කට වගේ. එහෙමත් නැත්නම් C3කටවත්. හරි නැත්නම් S3ක් කිව්වහම පුතේ එයා ටිකක් අර නේ මේක ඇතුළේ නිකන් අවුටියල් චරිතයක් වෙනවනේ. නේ? නැත්නම් එහෙම මේ බලනවා කතා කරනවා පැහැදිලිද? එහෙම නිකන් ලොකු අවධානයක් ඉගෙන ගන්න කාරණාත් එක්ක යොමු කරන්නේ නැහැ. හරි එහෙම යොමු නොකරන කෙනෙකුට පුතේ අනිවාර්යයෙන් මෙහෙම රිසල්ට් එක ගන්නත් බෑ අනිවාර්යයි ඒක. මම මේක ඉතාල පැහැදිලිව කියන්නේ ඇයි? නේ A level ඉතිහාසයේ අවුරුදු 10ක අත්දැකීම් මත හරි ඕගොල්ලෝ වුණත් පුතේ A level exam එකට යන්න මාසයක් සුමාන දෙකක් විතර තියලා මට කියන්න පුළුවන් මොකක්ද ඔයගොල්ලෝ ගන්න රිසල්ට් එක කියලා. හරි කැමති නම් ඔයගොල්ලෝ මයින් ඇවිල්ලා අහලා යන්න මම කියන්නම්. හරි විභාගෙ ලියන්න සුමානකට දෙකකට කලින් හෝ නැත්නම් මයින් කෝල් එකක් දාලා අහන්න මට සමහරට කෝල් එකක් දාලා ඇහුවට නේ නමින් මතක නැතුව තියෙන්න පුළුවන් ඒ වෙනකොටත් හරි ඒවා රූපයෙන් මතකයිනේ නේ එහෙනම් ගන්න ඕනේ වීඩියෝ කෝල් එකක් වීඩියෝ කෝල් එකක් දාලා මම අහන්න ඕනේ සර් අර සර් එදා කිව්වා එන්න එක ඒ අනුව මට මේ දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා
මොකක්ද කියලා මම කියන්නම්. ඔව් පන්තියේදී ඔයා හිටපු ආකාරය යන්න පුතේ එන්න ඕනේ රිසල්ට් එක මේකයි. හරි? හැබැයි මේ කෙටි කාලය තුල එයා වෙනස් වුණා නම් රිසල්ට් එක වැඩි වෙන්නත් පුළුවන්, තව අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ කෙටි කාලේ විභාගයට යන්න කලින් මුකුත්ම බලන්නේ නැතුව මුකුත් සූදානම නැතුව ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතිඵලය තවත් පල්ලෙහාට යනවනේ. නේ ඒ වර්ම් අප් එකෙන්ම ගියොත් මෙන්න මේකයි වෙන්නේ කියන එක කියන්න පුළුවන්. හරි? ඒකයි මම මේ කියන්නේ. හරි. සත්‍යතා වගුවක තියෙන්නේ මොනවද? ආදානයන් අතර සංයෝජන සහ ප්‍රතිදාන. නේ එතකොට ආදානයන් අතර සංයෝජනවත් ප්‍රතිදාන ගැනවත් හිතන්න කලින් හිතන්න ඕනේ මොනව ගැනද? ආදානයන් ගැන. එහෙනම් මට කියන්න මේ ගැටලුවේදී ආදානයන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මොකද සේප්පේ ක්‍රියාකාරීත්වයට බලපාන පුතේ ආදානයන් 3ක්. මොනවද ආදාන 3? ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු කනිෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු සහ පුහුණු කළමනාකාරවරයාගේ යතුරු. ගොඩක් අය ගන්නකොට ගන්නේ ජේෂ්ඨ කළමනාකාරවරයා කියලා එක ආදානයක් ගන්නවා. හරි? කනිෂ්ඨ කළමනාකාරවරයා කියලා එක ආදානයක් ගන්නවා. දැන් පුතේ සේප්පුවට රින් ගන්න පුළුවන්ද කළමනාකාරවරයාට? බෑනේ. එයාගේ මොකක්ද සේප්පුවට ඇතුල් කරන්නේ? එයා වෙනුවෙන් දීලා තියෙන යතුරු. නේ එහෙනම් මෙහෙම කරන්න ඕනි. මේකේ අපි ABC කියලා දාලා නැත්නම් XYZ වගේ දාලා ලියන මොකද්ද? මෙතන ජේෂ්ඨ කළමනාකරුගේ යතුරු අගන්න B කනිෂ්ඨ කළමනාකරුගේ යතුරු අගන්න ලියන්න එපා වරුවත්. තුන්වෙනි එක පුහුණු කළමනාකරුගේ යතුරු අගන්න අන්න පුතේ ආදානයන් 3 ගත්තා. දැන් මොකද කරන්නේ? පළවෙනි කොටසට අදාළව මේ කතා කරන්නේ. දැන් සත්‍යතාවක වඳින්න. සත්‍යතාවකගේ අවස්ථා කීයද දෙන්නේ? විචල්යන් 3යි ABC අවස්ථා කීයද? 8යි. මේකේ තව දෙයක් ගන්න ඕනේ පුතේ. මොකද්ද ඒ? මේ සත්‍යතාවකගේ ප්‍රතිදානය කියන්නේ මොකද්ද? සේපුවේ ක්‍රියාකාරීත්වය. එහෙනම් අපි ගන්නවා F කියලා දාලා සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රතිදාන F නේ. වෙන අකුරක් ගන්නත් පුළුවන්. සේප්පුවේ ක්‍රියාකාරීත්වය. මේක අනිවාර්යෙන් කරන්න ඕනි වැඩක් ඈ. හරි දැන් ගන්නවා අපි ABC අවස්ථා විචල්යන් 3යි නම් අවස්ථා කීයද? 8යි. අවස්ථාවට අපි දන්නවා මේ විදිහට ක්‍රමානුකූලව දක්වනවා. හරි අගන්න මේ සත්‍යතාව වගුවට ප්‍රතිදානය අපිට ඍජු ලෙස ලබා ගන්න පුළුවන්ද? ඔය කියන සිද්ධියට අනුව සත්‍යතාව වගුවේ ප්‍රතිදානය පුතේ ඍජු ලෙස ගන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? මෙතන පැහැදිලිව කියන්නේ මොකද්ද? සේප්පුව විවෘත කිරීම තමයි ක්‍රියාවලිය. සේප්පුව විවෘත කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු ඇතුළුව තවත් එක කළමනාකරුවෙකුගේ යතුරක් අවශ්‍යයි. එතන ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු නැත්තම් සේප්පුව විවෘත කරන්න බෑ. ඒක ෂුවර්. එහෙම නේද? හරි. එහෙනම් ඉතින් පැහැදිලි මේ බලන්න. A කියන්නේ මොකද්ද? ජේෂ්ඨ කළමනාකරුගේ යතුරු. එහෙනම් පුතේ A ගේ 0යි කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු නැහැ කියන එක. A ගේ 0යි කියන්නේ ජේෂ්ඨ කළමනාකරුගේ යතුරු නැහැ කියන එක. ඒක ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු මෙතන භාවිතා වෙන්නේ නැත්තම් මේ අයගේ යතුරු දෙකම තිබුණත් සේප්පු අරින්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට ඉතා පැහැදිලිව කියන්න පුළුවන් පළවෙනි අවස්ථා හතරම බිඳු. සේප්පු අරින්න බෑ. බිඳුවෙන් පෙන්නන්නේ සේප්පු අරින්න බෑ කියන එක.
ඊගා අවස්ථා හතරෙදිම ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු තියෙනවා. දැන් බලන්න. පස්වෙනි අවස්ථාවේදී ජේෂ්ඨ කළමනාකරුගේ යතුරු තියෙනවා. අනෙක් කළමනාකරුවෝ දෙන්නගෙම යතුරු නැහැ. සේප්පු ඇරිය හැකිද? බෑ. හරි? හයවෙනි අවස්ථාව. ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු තියෙනවා. කනිෂ්ඨ එක්කෙනාගේ නැහැ. නමුත් පුහුණු කළමනාකාරවරයාගේ යතුරු තියෙනවා. අපිට කියන්නේ මොකද්ද? ජේෂ්ඨ කළමනාකරු ඇතුළු තවත් එක කළමනාකරුවෙක් කියලානේ කියන්නේ. එහෙනම් ජේෂ්ඨ කළමනාකරුවගේ යතුරත් එක්ක පුහුණු කළමනාකරුවගේ යතුර තියෙනවා කියන්නේ පුතේ සේප්පු අරින්න පුළුවන්. මෙතනදී ජේෂ්ඨ කළමනාකරුවගේ යතුරත් එක්ක කනිෂ්ඨ කළමනාකරුවගේ යතුර තියෙනවා. එහෙනම් සේප්පු අරින්න පුළුවන්. මෙතන යතුරු තුනම තියෙනවා සේප්පු අරින්න පුළුවන්. එහෙනම් සේප්පුව විවෘත විය හැකි අවස්ථා කීයක් තියෙන්නේ? 3යි තියෙන්නේ. ඔන්නේ අවස්ථා තුනට අපි ගන්න ඕනේ මොන ප්‍රකාශනයක්ද? සොප් ප්‍රකාශනයක්. කියලා තියෙන සොප් කියලාද පොස් කියලාද? බූලිය ප්‍රකාශන ගොඩනගන්න තියෙන සොප් පොස් කියලා නෑ. එහෙනම් අපි ගන්නෙ මොකද්ද? සොප්ද පොස්ද කියලා නැත්නම් අපි ගන්නෙ මොකද්ද? සොප් එකක්. දැන් මට කියන්න මෙතන සොප් පදේ. මින් ටර්ම් එක. මේ එක ලැබෙන්නේ ආදානයන්ගේ කුමන හැසිරීමෙන්ද? 1.1 කොහොමද ලියන්නේ? 1 ලියන්නේ කියන්න. A බිඳුව ලියන්නේ B බා ආයි 1 ලියන්නේ C. එහෙනම් A B බා C. එහෙනම් පුතේ මේක A B C බා නේ. A B C බා. මේක A B C. A B C. එහෙනම් සේප්පේ ක්‍රියාකාරීත්වය දැන් මේ තියෙන පළවෙනි එක හරි. දෙවෙනි කොටස මොකද්ද? F සමානයි කොහොමද එන්නේ? A B බා C ධන A B C බා ධන A B C. ඔන්න සේප්පේ ක්‍රියාකාරීත්වයට දාලා සත්‍යතා වගුවෙන් ව්‍යුත්පන්න කරපු බූලියානු ප්‍රකාශනය. හරි? තුන්වෙනි කොටස මේක පුතේ මොකද කරන්න කියන්නේ? කානෝ සිතියමකින් සුළු කරන්නලු. කානෝ සිතියම පාවිච්චි කරන්න පුළුවන් මොකද මේ ප්‍රකාශනය ස්ටෑන්ඩඩ්. නේද? විචලන සියල්ලම තියෙනවනේ. එන අවස්ථා අපි කීයද ගන්නෙ? 8යි. මේ පැත්තට අපි AB කියලා ගත්තොත් මේ පැත්ත C ගමු. 0.1 මේක 0.1 මේ බිඳුව කියන්නේ C බා 1 කියන්නේ C. මෙතන 0.1 කියන්නේ මොකද්ද? A බා B බා A බා B A B A B බා. බලගන්න. පළවෙනි පදයේ තියෙන පුතේ A B බා C. A B බා කියන්නේ මේ තීරුව, C කියන්නේ මේ පේලිය. එහෙනම් A B බා C කියන එක එන්නේ මේ කොටුවට. ඊගාව එක A B C බා. A B මේක, C බා මේක මෙතෙන්ට එනවා 1. ඊගාව A B C, A B මේක, C මේක මෙතෙන්ට එනවා. මේ ටික බිඳු දාන්න. දැන් මොකද උත්තරේ? F සමානයි මොකද උත්තරේ? දැන් මේකේ 4ක් කාණ්ඩ කරන්න පුතේ අගයන් 4ක් නැහැනේ. දැන් කාණ්ඩ කරන්නේ දෙකේ කාණ්ඩ දෙකක්. බලගන්න. මේ දෙන්න එකට අපි කාණ්ඩ කරාම මොකද උත්තරේ? මේකටයි මේකටයි දෙකටම පොදුයි AB. ඇයි? එකම තීරුවේ නිසා. හැබැයි මේ පැත්තේ පොදු පදයක් තියනවද? නැහැ. මෙයාට පොදු වෙන්නේ පුතේ C බා, මෙයාට වෙන්නේ C. දෙන්නටම පොදු පදයක් නැහැ. එහෙනම් තිරස්ව පොදු පදයක් නැහැ. සිරස්ව තියෙනවා AB. ධන ඊගාට මේක කාණ්ඩ කරන්න මෙයත් එක්ක. මෙයාටයි දෙන්නටම තිරස්ව නම් පොදුයි C. සිරස්ව පොදුයි මොකද්ද? A මේ A. දෙන්නේ AC. ඔන්න මොකද්ද? හරිනේ පුතේ ඉතින් මේ කියන එක බලන්නකෝ. දැන් සංකල්පීය වශයෙන් එන්නේ නැද්ද බලන්නකෝ මේ බලන්න. A කියන්නේ මොකද්ද? ජේෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු. B කියන්නේ කනිෂ්ඨ කළමනාකාරවරයාගේ යතුරු. A සහ B ඒ කියන්නේ මෙතන තියෙන ඩොට් එක කියන්නේ n මෙහෙයුමනේ. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මොකද්ද? AB කියන එකෙන් කියන්නේ මොකද්ද?
ඒ දෙන්නාගෙම කියන්නේ යතුරු තිබිය යුතුයි කියන එක. සියල්ල සත්‍ය නම් සත්‍යයන පුතේ යන්නකේදී. ඒ කියන්නේ මේකත් එක වෙන්න ඕනේ මේකත් එක වෙන්න ඕනේ. ඒක මේ යන්න කියන්නේ. ඒතර මේ සංයෝජනයේ තිබුණොත් සේප්පු ඇරිය හැකියි. මේ ගන්නකො. ජේෂ්ඨ කලමනාකාරවරයත් එක්ක පුහුණු කලමනාකාරවරයා. ඒ සංයෝජනයේ තියෙනවා නම් ඒ සේප්පු ඇරිය හැකියි. ඒ වගේම මේ දෙකම තියෙනවා නම් ඒත් ඇරිය හැකියි. මොකද මේ තියෙන්නේ මොකද්ද? ඔය එකක්. ඒ කියන්නේ මේක විතරක් තිබුණත් කමන්නේ මේක විතරක් තිබුණත් කමන්නේ මේ දෙකම තිබුණත් කමන්නේ. හරි සේප්පු අරින්න බලන් අවස්ථා තියෙන විතර කීයද? 3යි. ඒ අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. ඒක සුළු කරාම මේකට එනවා. මේක ඕනනම් පුතේ අපිට ප්‍රශ්නය තුල කියලා නැහැ. හැබැයි අපිට පුළුවන් මෙහෙම කරන්න. මේකේ ඒ පොදුයිනේ. ඒ එළියට ගත්තාම වරහන් ඇතුලේ එනවා B ධන C කියලා. ආගන්න මේ උඩ ප්‍රකාශනයට පරිපතේ අඳින්න නැතුව යට ප්‍රකාශනයට පරිපතේ ඇන්දොත් ඒක වාසිද? ඔව්. එතකොට මොකද වෙන්නේ? එක ద్వාරයක් අඩු වෙනවයි. මේකට අපි පරිපතේ ඇන්දොත් AB ගුණිතය හදන්න එක n ద్వාරයක් ඕනි. AC ගුණිතය හදන්න තවත් n ద్వාරයක් ඕනි. ඒ දෙක අතර එකතුව O එක හදන්න තව O එකක් ඕනි. ඒක ద్వාර 3ක් යනවා. මේකෙදි B ධන C කියන එක හදන්න එක O ద్వාරයයි ඒකත් එක්ක ඒව ಗುಣ කරන්න අවශ්‍ය වෙන්නේ එක n ద్వාරයයි ద్వාර දෙකයි ඕනි. එහෙනම් මේකට පරිපතය අපි අඳිමු. අපි ABC මෙහෙම අරගෙන B ධන C ඉස්සෙල්ලාම හදන්න O ద్వාරයක් ගන්නවා B ගෙන් ඉන්පුට් එකක් එනවා Oට C ගෙන් ඉන්පුට් එකක් එනවා Oට. එහෙනම් මේකෙන් එළියට එන්නේ මොකද්ද? B ධන C. බලගන්න. මේක යනවා කොතෙන්ටද? ඒත් එක්ක එන ඉන්පුට් එක සම්බන්ධ වෙන AND එකකට මේ තියෙන්නේ F එක. හරි මේ තියෙන්නේ ඔච්චරයි. හරි එතකොට මේ ක්‍රියාවලිය පාලනය කරන්න පරිපතයක් ඇන්දොත් ඕක තමයි පරිපතය ඕක තමයි හදන්න තියෙන පරිපතයක්. ගේට්ස් දෙකයි ඕනේ. හරි ඔය තියෙන පුතේ සම්පූර්ණ ගැටලුව. ඕක තමයි ගැටලුවේ ස්වરૂපය. හරි සිද්ධියට අදාළ ආදාන ගන්නවා ආදාන මත සත්‍යතාව ගොඩනගනවා ඒ අනුව බූලියාන් ප්‍රකාශනය නිර්මාණය කරනවා ඒක සුළු කරනවා කරලා පරිපතය අඳිනවා. හරි මා කරගන්න. ප්‍රශ්න තියෙනවද? 28 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නෙට මම මේ උත්තරේ ගත්තේ. උදාහරණ 3. එතන පුතේ 28 වෙනි පිටුවේත් මේකට ඉඩ තියෙනවා 29ත් ඉඩ තියෙනවා. 29 සම්පූර්ණ පිටුවම මේකට ඉඩ තියෙනවා. ඒ හින්දා පැහැදිලිව ලියා ගන්න. 28 වෙනි පිටුවේ අන්තිමට පටන් ගන්නකො. හරි බලන්න. ඊට පස්සේ පුතේ ඊට පස්සේ නෙමේ ඊට ඉස්සෙල්ලා 26 වෙනි පිටුවේ තියෙනවා සරල තාර්කික පරිපත නිර්මාණය කියන එකට අදාළව උදාහරණ 1. ඊගොඩ 27 වෙනි පිටුවේ තියෙනවා උදාහරණ 2. ආගන්න. හරි. එතන මේ උදාහරණ තුනම පුතේ මම නිර්මාණය කරපුවා මේ උදාහරණ තුනම ටීචර්ස් ගයිඩ් එකේ තිබිච්ච උදාහරණ තුනක් ඒ උදාහරණ තුන මම ටියුට් එකට ගත්තා. හරි. රයිට් දැන් එතකොට අපි මේකේ තුන්වෙනි උදාහරණය කතා කරලා අවසන්. හරි ඕගොල්ලෝ උදාහරණ 1 සහ උදාහරණ 2ට උත්තර ලියාගෙන එන්න. හැබැයි ඔතන ලියන්න එපා. මොකක් හරි අඩුපාඩුවක් වුණොත් එහෙම නේ එතකොට ඒ කපලා හදන්න වෙනවනේ. ඒ හින්දා කොලයක ලියාගෙන එන්න. එතකොට ලබන සුමානේ අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට ලබන සුමානේ ආගන්න ඊට ආගන්න කතා නවත්තන්න. ඊගාවට තියෙන පුතේ 30 වෙනි පිටුවෙන් පටන් ගන්නවා 4 මාතෘකාව. කියවනක නවත්තන්න. 4 මාතෘකාව කියලා කියන මාතෘකාව ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ටිකක් තේරුම් ගන්න අපහසු මාතෘකාවක් සාමාන්‍යයෙන්. හැබැයි විභාගයට ඔය අලුත් සිලබස් එකට ඔය කැලලා දැම්මේ පරණ සිලබස් එක ඔතනින් ඉවරයි. පරණ සිලබස් එක නම් 4 ඉවරයි. 4 කියන කොටස ආවේ අලුත් සිලබස් එකට. එතකොට හරි ඒක සාකච්ඡා කරලා ඒ සම්බන්ධ විස්තර කියන්නේ කරුණු හරියට ඔයගලන්ට තේරුම් ගන්න නම් තව පොඩ්ඩක් මේ විෂය කොටස පිළිබඳ
පරිණතභාවයක් ඔයගොල්ලෝ ලබන්න ඕනේ. ඒ නිසා මේ පාඩමේ හතර කොටස මම తాවකාලික පොඩ්ඩක් කතා කරන එක නවත්තනවා ඈ. හරි. එතකොට ලබන සුමානෙන් ওই ගැටලු දෙක විසඳලා ඔක අවසන් කරලා අපි යනවා අලුත් පාඩමට. හරි. මම කියවන දැන්ට මං හිතන් ඉන්නේ මොකද්ද? නෙට්වර්ක් පාඩම කියලා මං කිව්වා. නෙට්වර්ක් පාඩම කියලා කියන්නේ අපි මේ කතා කරපු හතරවෙනි පාඩමටත් වඩා විෂය කොටසක් විෂය කරුණු වැඩි සංකීර්ණ පාඩමක් ඈ. හරි. එහෙනම් අපි අදට නවත්තමු.